අයිබෝවන් මහජන දිනය සජීවී දේශපාලන සංවාදය සමගයි ඔබ අද දිනේදීත් එකතු වන්නේ. අදත් අප සූදානම් හොරා දෙකකට ආසන්න කාලයක් දේශපාලන චරිතයක් සමග ඍජුවම ප්‍රශ්න කරන්නට මහජන හඬට වේදිකාවක් සපයා දෙන්නට අද දිනේදීත් මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා මාත් සමගින් සම්බන්ධ වෙනවා උදේශිකා. අයිබෝන් උදේශිකා. අයිබෝන්. ඒ වගේම චාමර අයිබෝන්. අයිබෝන් රංගන. අද දිනේදී ඔබ දන්නවා අප පසුගිය සතියේදී දැනුවත් කළා කවුද අද දිනේදී සහභාගී වන දේශපාලන චරිතය කියලා. අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තමයි අද දිනේදී අපත් සමගින් එකතු වන්නේ. අයිබෝන් නමතුමනි. අයිබෝන්. චාමර. අයිබෝන් නමතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. බොහොම ඉස්සරන වෙලාවේ බොහොම කාර්යබහුල වෙලාවක ජාතික රූපහින්ට පැමිණීම වෙනුවෙන් මුලින්ම විෂයපතේ කාරණාවලට යන්නට කලින් මේ වෙලාවේ හැමෝටම තියෙන කුකුසක් තියෙනවා මේ යලිත් මේ දින 70කට පස්සේ රට අභ්‍යන්තරයේ නාසාදිතයක වාර්තා වුණා කියන මේ මාර විලසිදුවීමත් එක්ක යලිත් කැළඹීමක් තියෙනවා. රජයේ පැත්තෙන් ආණ්ඩුව පැත්තෙන් මේ තත්ත්වය ගැන පුංචි පැහැදිලි කිරීමක් කළොත්. මම කියන්නේ සමාජයේ කැළඹීම මම හිතන්නේ අසාධාරණයි කියලා. නමුත් ආණ්ඩුව පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බුද්ධි සේවා මේ සියල්ලම අපි හිතනට වඩා පියවර කීපයක් ඉස්සරහට ගිහිල්ලා ඒ මූලයන් මේ වෙනකට සොයාගෙන ඉවරයි. ඒ නිසා දැඩි විශ්වාසක ඉන්නවා ඒක සමාජගත මේ වෛරසයක් බවට පත්වෙන එකක් නැහැ කියලා. හොඳයි. ඒ වගේම ඒ අර සැකය මත පදනම් වෙලා චාමර ගොඩක් මේ කටකතා නිර්මාණය වෙනවා දැන් නැවත. දැන් උදාහරණයක් විදිහට අද මම හවස හක්මන හිටියේ. හක්මන ප්‍රදේශයේ පොසිටිව් කියලා එක මේ අර කන්දකාඩු වල මේ රාජකාරී කරපු නිලධාරීන් කීප දෙනෙක්ගේ එයාලා මේ වෛරස් සහගතයි කියලා කියන මතයක් ගිහිල්ලා ඉතින් මිනිස්සු විශාල විදියෙන් මේ කැළඹිල්ලටපත් වෙලා. ඉතින් ආණ්ඩුව විදියට මම හිතනවා මේ කියන්නේ එළියේ අපි පුරවැසියෝ විදියට අතවරුල් කරා. මාස්ක් එක ගැලෙව්වා, සෙනඟ තරපෙන ඔක්කොම වෙනවා. හැබැයි ජනාධිපතිතුමාත් ඒ මහා මෙහෙයුම කරපු සිළු දෙනාත් අතබුරුල් කරේ නැහැ. ඔය තාම විමසලින් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ නැහැ ඒක බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙයි කියලා. දැන් ඕක අර මාරවිල්ල තනි සිද්ධිය විතරක් නෙමෙයි. ඒකත් එක්ක කන්ද කඩුවල අර මේ මත්වලට ඇබ්බැහි වෙච්ච අය 200 ගානකට කැසරේටම මේ නම්බ එකක් විදිහට මතුනානේ. මේ දෙක එකට කියවන්න පටන් ගත්ත සමාජයේ. කියන්නේ කඩත් පේන්නේ නැහැ මේක මේ ඇතුලේ සිදුවීමක් කියන තෝරාගත්තු කණ්ඩායමක් ඇතුළේ ඉන්න මේ නියදියක ඇතුළින් සිදුවෙන දෙයක් කියලා. හැබැයි මතුවා දැන් මේ අද රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජ මාධ්‍ය ඇතුළතදී තිබූ යම් ආකාරයේ වීඩියෝකදී කියවෙච්ච දෙයක් තමයි මේ පාසල් සම්බන්ධයෙන් උන් යම් ආකාරයේ රතු එලියක් වගේ දෙයක් දල්වනවා. ඔබතුමාලා අවධානයක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? පැහැදිලිවම. නෑ දැන් මෙහෙමනේ චාමර දැන් බලන්න මාර්තු 12 අපි පාසල් වැහුවේ. අපිට කිසිම පාර්ශවයක් අනුතරංගවල නෙවෙයි. මාර්තු 12 ඔබට මතක ඇති මම දන්නේ මේ ජාතික රූපවාහිනිය ගියාද කියලා. හවස 2ට අපි තීන්දුව ගත්තා. මාර්තු 10 වෙනිදා පළවෙනි මේ ශ්‍රී ලංකීය ආසාදිතයා මතුවෙනවා. 11 වෙනිදා අපි දකිනවා ඔහුගේ දරුවෙක් ආනන්ද විද්‍යාලයේ ඉන්නවා කියලා ප්‍රාවයක් ගිහිල්ලා ආනන්දේ දරුවන්ට මේ කොරෝනා වැළඳිලායි කියලා විශාල කලම්බනයක් ඇති වෙනවා. තවත් ප්‍රධාන පාසලට එනවා. ඒතර අපි 12 වෙනිදා වෙනකොට මට මතකයි තාම ජනාධිපතිතුමා මට කතා කරලා කිව්වේ මේ ඉමීඩියට් ඇක්ෂන් එකක් ගන්න වෙයි කියලා. මොකද අපි ඒතකොට අධ්‍යයනය කළ තිබ්බා යුරෝපෙට වෙච්ච වැරදි මොනවද කියලා. දැන් සෞඛ්‍යයෙන්, අධ්‍යාපනයෙන්, තාක්ෂණයෙන්, ආර්ථිකයෙන් හැම අතින්ම විශාල බලවත් රාජ්‍ය කොහොමද මේක පාලනය කරගන්න බැරුණේ කියලා කියන මේ හේතුන් අපිට තිබුණා. ඉතින් එකක් තමයි මේ පාසල් පද්ධතිය. ඒ නිසා අපි පැය 48කින් අපි පාසල් පද්ධතිය මේ දරුවෝ ටික ගෙට ගත්තා. ඒ අරගෙන දවස් දෙකක් යනකම් අධ්‍යාපන ඇමතිවරයා විදිහට මාව තාම දරුණු විවේචනයක් ලක් වුණා. කිව්වෙම 16 වෙනිදා ගුරු උද්ඝෝෂණයක් තියෙනවා. ඒකෙන් පැනලා යන ඩලස්ලාප්පෙරුම ඉස්කෝලේ වැහුවයි කිව්වා. මොන මතකද නේ? දරුණු විදිහට කිව්වා. ඒතර අපිට කිසිම පාර්ශවයක් තෙරපීමක් කරේ නැහැ. හෙට දවසේ යම් කිසි විදිහකින් සැකයක් තියෙනවා නම් යම් කිසි විදිහකින් අපිට අනතුරක සේයාවක් තියෙනවා නම් අපි ගන්න පළවෙනි පියවර තමයි අපි දරුවෝ ටික අනතුරෙන් ඈත් කළා තියෙන එක. එමතුමා චෝදනාවක් විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන් නේද? එදා එක් පුද්ගලයෙක් මතු වූ සැනින් පාසල් වහලා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තා. අද ඒ ක්‍රියාමාර්ගය ගන්නට
ඉක්මන් නොවෙන්නේ මැතිවරණය නිසාවෙන් කියන චෝදනාවක් එල්ල වුණොත් ඊට දෙන පිළිතුර මොකක්ද? චෝදනාව සත් මොකද අපි පළවෙනි ආසතිය හම්බෙනකොට රංගන මේ තියෙන මේ ව්‍යුහය සකස් වෙලා තිබෙන්නේ නැහැ රටේ. දැන් යාන්ත්‍රණය තියෙනවා. දැන් යාන්ත්‍රණයක් තියෙනවානේ. දැන් බලන්න අපේ යාන්ත්‍රණය දැන් WHO කෙහෙම කිව්වේ සිංගප්පූරු මේ නවසීලන්තය තමයි මැනවින් මේ කළමනාකරණය කරන රට කියලා. හැබැයි නවසීලන්තේ හිටිකම් මැදින් මතුණා නැවත. ඒතර ඊට පස්සේ උන් අනුගමනය කරේ කුමක්ද? ලංකාවේ ක්‍රමවේදය. ඒකේ සෞඛ්‍යංශය බුද්ධ්‍යංශය එකතු කරා. ඒතර දැන් මාර්තු 12 වෙනකොට එහෙම දෙයක් තිබ්බේ නැහැ. ශනිකව ගහින් ගෙඩිය වගේ මැදින් මතුණා. ඒතකොට මේ අනතුර කොහෙද තියෙන්නේ? කොයි දිශාවේද? මේ ක්ලස්ටර්ස් මේ පොකුරු කොහෙද මොන කිසිම අවබෝධයක් තිබ්බේ නැහනේ. ඒතකොට අපිට බයක් තියෙනවා මේක ක්ෂණිකව මේ ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. මේ වෙනකොට සමාජයට ඉතාමත්ම හොඳ පිළිතුරක් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා. බිය වන්නට කාරණාවක් නැහැ කියන දේ සම්බන්ධයෙන්. යම් කිසි දෙකින් අපිට වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව සහතික දෙන්න බෑනේ. සහතික දෙන්න බෑ. වෛරසයක් නේ මේක. දැන් 2000 මේ නන්දිකඩාල් මැයි 18 වෙනිදා LTT සංවිධානය ඉවරයි කියලා සහතිකයක් දෙන්න පුළුවන් කමක් තිබ්බා. වෛරසයකට එහෙම සහතිකයක් දෙන්න බෑනේ. ඉතින් අපි මේ පිළිබඳව අවදියෙන් ඉන්නේ. හැබැයි අර මේ යාන්ත්‍රණය ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩ. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ. අනවශ්‍ය බියක් ඇති කරන්න අවශ්‍ය වෙන්නේ සහ එවැනි තත්ත්වයක් මතුනොත් දරුවන්ට අදාළ වෙන්න පුළුවන් වෙන දේවල්ට අදාළ වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය පියවරයන් මොනවද කියලා කියන කාරණේ ජනාධිපතිතුමත් සෞඛ්‍යංශත් ආරක්ෂාංශත් ඒ ඔක්කොම පිළිවෙලින් ස්ථානගත කරලා තියෙන්නේ. හොඳයි. එමෙතුමා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ තවත් චෝදනාවක් කරනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන්. එහි දැඩි සත්කාර පහසුකම් නැහැ, සොසන අපහසුතාවක් පැන නැගුණොත් ඒට පහසුකම් නැහැ කියලා. මොකක්ද ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? මේ නිකං හරි එහි වෙසෙන මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහිවන් ඉන්නේ. ඔවුන්ගේ මේ ශරීර ශක්තිය හීනයි. නිකං හරි පොළොන්න රෝට යන්න වුණොත් අතරමඟදී මිය යාමේ හැකියාවක් තියෙනවා කියලා. අසත් අතටපත් වුණොත්. මට ඒ තරම් ඒ පිළිබඳව ඒ තාක්ෂණික දැනුම නැහැ. ඒ කන්දකාඩු මධ්‍යස්ථානයේ තියෙන රෝහල පිළිබඳව මේ තාක්ෂණිකව මට යමක් පැහැදිලි කරගන්න බෑ. මම පුද්ගලිකව හිතනවා يعني කිසිදු රෝගියෙක් අනතුරකට යන ආකාරයේ තීන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයවත් අදාළ අනිත් බලධාරීන්වත් ගන්නෙ නෑ කියලා කියන විශ්වාසය මට තියෙනවා. හොඳයි. ඊට මේ පෞද්ගලික භාවිතාව තුළින් අපි දැකපු දෙන්නේ. අපි ඒ පිළිතුර අවසන් මට ඒ කියන්නේ මම සෞඛ්‍ය අමාත්‍යවරයාත් නෙමෙයි. රෝහලක තියෙන අංගෝපාංග පිළිබඳව මට පළල් අවබෝධයක් නැහැ. මම කියන්නේ තාක්ෂණික දැනුම නැහැ මට ඒ සම්බන්ධයෙන්. ක්ෂණික උත්තරයක් දෙන්න. හැබැයි පූර්ව නිගමනය තමයි කිසිදු රෝගියෙක් අනතුරකට ලක්විය හැකි ආකාරයේ තීරණයක් රජයවත් ආණ්ඩුවත් සෞඛ්‍ය අමාත්‍යාංශවත් ගන්න නැහැ කියලා කියන විශ්වාසය මට තියෙනවා. එහෙම තියෙනවා නම් දැන් ඔබ ඒ කියන කාරණේ සත්‍ය නම් මම හිතනවා ඒකට විකල්පයක් ඇති කියලා. දැන් අපි කාරණේට આવත් ඔබතුමා අධ්‍යාපන ශාස්ත්‍රයේ බොහෝ දිනක ප්‍රශ්න විමසලා තිබුණ ඔබතුමා එනවා කියපු හින්දාම සැප්තැම්බර් 7 මම වැරදි නම් නිවැරදි 7 ඔබතුමාලා මුලින්ම තීරණය කළේ විභාගයේ පැවැත්විය යුතුයි කියන කාරණේ. දැන් මුලින්ම තීරණය වෙලා තිබ්බේ කොරෝනා වලට පසුවම. කොරෝනාවට පසුව. මුලදී තිබ්බේ අගෝස්තු 5. ඔව්. ඒක අපි සැප්තැම්බර් 7 වෙනිදා තමයි කල් දැම්මේ. කවුද එමතුමා සැප්තැම්බර් 7 වෙනිදාට විභාගයේ තැබිය යුතුයි කියලා තීරණය කරන්නේ? විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව. එතකොට ඇයි අර දරුවන්ගෙන් අහලා මේක දැන් වෙනස් කරන තැනට යන්නේ? ඒතකොටම ওই තීරණයට එන්න බැරිද ළමයින්ට අමාරුයි 7 වෙනිදා විභාගයට යන්න කියන එක? නෑ දැන් ඒ පිළිබඳව ඔවුන් විවිධ විදුහල් මතුරු සමග සාකච්ඡා කරලා ගනිපු තීරණයක්. ඒ තීරණ ගත්තයින් පස්සේ දරුවන්ගේ පැත්තෙන් යම් ඉල්ලීමක් මතුවෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ රටේ සම්ප්‍රදාය තමයි ශාමර කිසිම දවසක විභාග දිනයක් තීන්දුව කළා නැහැ. දරුවන්ගෙන් අහලා. ඒක වැරදි. පොඩි සාධාරණයක් බලන්න තිබුණා. ඇත්තටම ක්ලාසුත් නැහැ, ඉස්කෝලත් නැහැ. පාස්කු විරුද්ධ හින්දා එක කාලයක් වැහුණා. ආයේ මේක හින්දා වැහුණා. 7 තීරණය කිරීම සම්පූර්ණ අසාධාරණයි කියන එක තමයි දරුවන්ගේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ සියල්ලුන්ගේම යෝජනාව. විශේෂයෙන්ම පළවෙනි වතාවට නෙමෙයි ශාමර. දැන් මම අපි දැන් රිසර්ච් එකක් කරානේ. ඒකේ තියෙන්නේ මත කීපයක්. හැබැයි දැන් අපි තීරණය කරා දැන් මම අධ්‍යාපන ඇමතිවරයාට තීන්දුව කරා දැන් විභාගේ පවත්වන දිනේ විභාගේ ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය ඒක දේශපාලන තීන්දුවක් නෙමෙයිනේ. ඒක මේ තාක්ෂණිකව ගන්න තීන්දුවක්. හැබැයි මේ සිද්ධිය මතුවන හැටියෙම මට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ සහ මමත් පුදුලිකව කිව්වේ දරුවන්ගේ මැසිවිල්ලක් තියෙනවා.
මේ ආතතිය තියෙන බව දරුවෝ ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ දූල පුතාලගෙන් මේක අහන්න ඕනේ. අහලා අපි අවසන් තීරණය ගමු කියලා. අපි දන්නකො දැන් පළවෙනි එක වැරද්දක් කියලා. හැබැයි වැරද්ද නිවැරදි කරනකට අනුගමනය කරන ක්‍රමවේදය අපි අගය කරන්න එපා මේ වෙලාවේ. දැන් ඉතින්ලා මම හිතන්නේ කවදාවත් ලංකාවේ මිටිසෙලත් ප්‍රශ්න තිබ්බලා. දැන් මට මතකයි මගේ ළමා කාලේ 70 කරලා මතුවෙන්නේ. ලංකා ඉතිහාසයේ දීර්ඝම නිවාඩුව හම්බ වෙන්නේ අපිට. දැන් මේ නිවාඩුව දවස් 116යි. ඒතර අපේ පාසල් පද්ධතියෙන් අහලා කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. දැන් අදත් ඊයේත් පෙරේදත් ඉතිසල දවසෙත් අපේ විශේෂ කණ්ඩායම් ගිහිල්ලා පාසල් දරුවෝ හම්බෙලා කතා කරනවා. දැන් මමත් ඉස්කෝලේ 18කට විතර ගියා. මම පුද්ගලිකව දරුවොත් එක්ක කතා කරා. සහ ඔන්ලයින් වෙනම දරුවන්ට මතයක් ප්‍රකාශ කරන අවස්ථාවක් දෙනවා. ඉතින් අපි මම හිතනවා අද දවස් තුල මේක සම්පින්නනය කරයි. මේක ඇනලයිස් කළා මේ බලයි. අපිට සඳ වෙනකොට කියන්න පුළුවන්. මේ අපි කොතෙන්ද යන්න පුළුවන්. මේ දරුවන් වෙනුවෙන් අපිට ගන්න පුළුවන් උපරිම සාධාරණ ක්‍රියාමාර්ග කුමක්ද කියලා කියන්න පුළුවන්. උසස් පෙළ ප්‍රශ්න පත්‍රය තුලත් යම් වෙනසක් වෙනවද එමෙතුමා? නෑ මම කියන්නේ දැන් අපිට තිබ්බෙම ආරම්භයේදී විකල්ප දෙකයි. එකක් තමයි මේ ආවරණය නොවන ආවරණය කරන්නට අපහසු වෙච්ච කොටස් ඉවත් කළා අපි කියනවා දරුවෝ කියන එකට යුනිට්ස් කියලා. ඒ යුනිට්ස් අයින් කරලා ප්‍රශ්න පත්‍රය හදන එක. දෙක විභාග කල් දමන එක. එතන මම කිව්වා මේ විකල්ප දෙක දරුවන්ට සාධාරණයක් විතර බලන්න කියලා කිව්වම ඊට පස්සේ දැන් අපේ තියෙනනේ 1377 කියලා මේ ටෝල් ෆ්‍රී නම්බර් එකක් ළමෙන් කතා කරන එකක්. ඊට පස්සේ අපිට අපේ මේ Facebook අපේ මේ ඔෆිෂියල් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිටුරට දරුවෝ කියන්න පටන් ගත්තා ඒක අසාධාරණයි කියලා. ඒක ඇයි ඒක දැන් එතනදි කියන්නේ දැන් දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට විභාග කරන දොළ පුතාලා ඉන්නවනේ. දැන් එයාලා මේ යුනිට්ස් ඔක්කොම කවර් කරලා තියෙන්නේ. ඒතර යම් යුනිට්ස් ප්‍රමාණයක් අයින් කළා හැදුවම ඒ සෙකන්ඩ් තර්ඩ් ෂයි කරන මේ දොළ පුතාලට යම් අසාධාරණයක් වෙනවා කියලා කියන එක තමයි එයාලගේ මත. එක. දෙක දැන් පළවෙනි වතාවට විභාග කරන දොළ පුතාලා ඔවුන්ගේ දැඩි මතයක් තියෙනවා සමහර පාඨමාලාවල ඒ අන්තිම යුනිට් එකකට ලේසි කියලා. දැන් මටම කියලා ඉන්න ඕන තරම් මට දැන් මේ සුජාතකට ගියාමත් දුවලා මට කිව්වා මේ බයොලොජි වල අන්තිම යුනිට්ස් වලින් තමයි අපි ස්කෝර් කරන්න කියලා. එයාලගේ වචන අපි ලකුණු වැඩියෙන් රැස් කරන්නේ මෙතෙන්දී. ඒක අයින් කරලා විභාගෙ තියෙන එක සාධාරණ නැහැ කියලා. ඒතර එහෙමනම් ඊළඟ විකල්පෙන්නේ විභාගය කල් දාන්න දැනට. ඒක විභාග කල් දැමීමේදී අර ජාමරත් එක මුලදී ආපු කාරණාවක් තමයි. එතකොට ඇත්තටම මුලදී සැලසුම් කරේ සතියන්තෙත් ඉස්කෝලේ පවත්වන්න. ඒ දීර්ඝ නිවාඩුවට පස්සේනේ. සතියන්තෙත් පාසල් පැවැත්වීමේ තීරණයක් තිබුණා. ඒ හැම දරුවම හැම ගුරුවරයාම සතියන්තෙත් එන්න ඕනේ කියලා කියන එක නෙමෙයි. ඒ සාමාන්‍ය ගුරුවරයෙක්ට දවස් 5ක් වෙන පුළුවන් නේද මේක හදන්න. නමුත් අපි කැමතුණත් අකමැතුණත් පිළිගන්න ඕන කාරණාවක් තියෙනවා මේ ගොඩක් උසස් පෙළ කරන දූල පුතාලා මේ රිවිෂන් ක්ලාසස් කියලා උපකාරක පන්ති වලට යනවා. ඒව තියෙන සෙන්සුරාදෙරිදා. ඉතින් අපි දැන් මේ හැම පැත්තකින්ම දරුවගේ පැත්තෙන් බලන්න ඕනේ මේක. ඔව් එමතුමා අද පත්තරේ ඔබතුමා බැලුවා නම් උසස් පෙළ විභාග දිනේ නිල ලෙස ප්‍රකාශ නොවීමෙන් සිසුන්ට දැඩි අසාධාරණයක් කියන කාරණේ තියෙනවා ශීර්ෂයේ. අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා විභාගයේ පැවැත්වෙන දිනේ පැවසීම ප්‍රමාද විය හැකියි කියන කාරණේ කියනවා. ඒත් එක්කම ඔබතුමා දැන් ඔය කියපු සමීක්ෂණයට අදාළව කියන කාරණයක් තියෙනවා පුවත්පත වාර්තාව. සමීක්ෂණ කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් මේ පිළිබඳ අවසන් තීරණ ලබා දීම තරමක් ප්‍රමාද විය හැකියි. ඒ අනුව ලබන ඉරිදා හෝ සඳුදා දිනේදී එම දිනේ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවද ලේකම්තුමා පවසනවා. සමීක්ෂණයේ දැනට පවතින දත්ත අනුව නම් පළාතෙන් පළාතට මේක වෙනස්. ඒ නිසා තීරණය ගන්න තවත් ප්‍රමාද වෙයි කියනවා. නෑ ඔය දැන් කියන්නේ ලබන ඉරිදා හෝ සඳුදා කියලා කියන්නේ මේ හෙට අනිද්දා හොයින් අනිද්දා කියන්නේ. ඔව් ඒකත් කරන්න අමාරුයි කියලා කියනවා. මොකද පළාතෙන් පළාතට එහි ප්‍රතිඵලය වෙනසක් වෙන්න පුළුවන්. ඕනේ පොදුවේ දැන් මේකේ අවසාන වශයෙන් එන සමීක්ෂණ වාර්තාවක් තියෙනවනේ. නේ අපි ඉස්තර වශයෙන්ම සඳුදා කියනවා. වැඩිම ප්‍රමාද වුණොත් චාමර වැඩිම ප්‍රමාද වුණා. දැන් අදින් පස්සේ මේ අද සමීක්ෂණ ඉවරයි. සිකුරාදා. දැන් හෙට අනිද්දා නිවාඩුයි. දැන් මේ හදිසියේ මේ රටේ ඇති වෙච්ච අර මේ සැකකටුතු තත්ත්වයන් එක්කලා යම් අවිනිශ්චිත භාගයක් ඇති. වැඩිම ප්‍රමාද වුණොත් ඒකෙන් ලබන අඟහරුවාදා. සඳ මම විශ්වාස කරනවා මේක පුළුවන් වෙයි කියලා. වැඩිම ප්‍රමාද වුණොත් ඒක අද ඉඳලා දවස් 4කින්. අද මේ ඔබ අපි මුණ ගැහෙන්නේ මධ්‍යම රාත්‍රියේ සිකුරාදා. සෙන්සුරාදා ඉරිදා සඳා. වැඩිමුණත් අඟහරුවාදා. ඒක ගැන කිසි සැකයක් තියාගන්න එපා. ඊටාම වගකීමෙන් අධ්‍යාපන ඇමතිවරයා විදිහට තාත්තා කෙනෙක් විදිහට
හැම දුවෙක්ට පුතෙක්ටම කියන්නේ අපි ලබන අඟහරුවාදා ප්‍රථම පිට පෙරණුත් මම මේ ගැන සහතිකයක් දීලා තියෙනවා දුවල පුතාලට. ඒ කියන්නේ අපි 6 7 8 9 10 7 8 9 10 දවස් ටිකේ මේ ඔයාලගෙන් අහනවා. අහලා ඊට පස්සේ මේ අපි මේ පිළිබඳව සත්‍යාන්තය හෝ ඊළඟ දවසේ අපේ මේ විභාග දෙපාර්තමේන්තුව විදිහට අවශ්‍ය නිවේදනය කරන්නම් කියලා. එතන තාම ඉන්නේ. දැන් චන්ද්‍රසේකර අපේ රාජ්‍ය ලේකම්තුමා කියන්නේ ඒකම තමයි. ඇතින් අවසන් තීරණයකට දැන් අපි උපුටා නිකන් උපකල්පනයක් කරොත් කොළඹින් කියනවා 70% විභාගෙ තියන්න එපා කියලා. වයමින් කියනවා 40%ක් තියන්න එපා කියලා. කොහොමද මේ තනි තීරණයකට මේ ඔක්කොම එකට ගේන්නේ? දැන් මේකේ තියෙන්නේ දැන් දරුවෝ අපි දන්නකො 120ක් කියනවා කියලා කල් දාන්න කියලා. දැන් බස්නාහිර පළාතේ ඒ සමීක්ෂණයේ ඊයේ වාර්තාවට අනුව බස්නාහිර පළාතේ දූල පුතාලා 52ක් කියන්නේ කල් දාන්න එපා කියලා. 52 කියන්නේ කල් දාන්න එපා කියලා. එන හැබැයි 48ක් කියනෝනේ කල් දාන්න කියලා. ඔව්. ඒතර මෙතන තියෙන්නේ මේ බහුතරයේ මතය නෙමෙයි නියෝජනය කරන්න ඕනේ. දැන් මේ විභාගයක් සම්බන්ධයෙන් වෙනත් මැතිවරණයකදී බහුතරයේ මතය. ඔහු මන්ත්‍රී විදිහට නියෝජනය කරනවා. මෙතන අපිට උපකල්පනය කරන්න බෑ මේ. හැබැයි යම් ප්‍රතිශතයේ 10% වෙන්න පුළුවන් කියනවනම් අපිට මේකට කල් මැද අපිට තව කලක් ඕනි කියලා. මේ අපි ඒකට නාමශීලී වෙන්නම ඕනේ. ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයට මඟ පෙන්වන්න ඕන දරුවෝ. දැන් ඔය ළමා ප්‍රඥප්තිය තියෙනවනේ මේ චාමර එක්සත් ජාතික සංවිධානයේ. ඒකෙත් 4 වෙනි වගන්තිය මට මතක විදිහට මම වැරදි නම් නිවැරදි කරන්න පසුව තියෙන්නේ දරුවාට අදාළ කාරණා පිළිබඳ දරුවන්ගේ විමසන්න කියලා. දැන් අපේ සංස්කෘතිය තුළ අපි පුරුදු නෑ. දැන් අපි ළමා උද්‍යානයක් හදනකොට ළමා උද්‍යානයේ ඔන්චෙල්ලාව තියෙන්නේ කොතනද? සීසෝ එක තියෙන්නේ කොතනද? ඔන්චෙල්ලාට ගන්න පාට කුමක්ද? මේව තීරණය කරන්නේ වැඩිහිටියෝන අපි. අරක සවිගෙන කොන්ත්‍රාත් කරුවා. නැත්නම් සභාවේ නිලධාරී. දරුවෝ නෙමෙයි තීරණය කරන්නේ. දැන් ඒ දරුවා මූලික කරගත්තු සමාජයක එතෙන්දි පවා එයාලා අහනවා මේ කලයක මොකද්ද වෙන්න ඕනි කියලා පුතාලගෙන් දූලගෙන් අහනවා. ඉතින් අපි මේ සංස්කෘතියට අනුගත වෙමු. ඔබතුමා දැන් ඔය සඳහන් කරන කාරණාත් එක්ක අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මේ රංගන මට තප්පරයක් දෙන්න මේක ඉතාම පැහැදිලි. අපි ඒක කියන්නේ කිසිම හිඩසක් නැතුව මම මේ කියන්නේ. නිසකවම අඟහරුවාදා ප්‍රථම දරුවන්ට මේ විභාගය පවත්වන්න හැකි අවසන් දිනයක් කුමක්ද කියලා කියන කාරණේ දැනුම් දෙනවා. ඒ පිළිබඳව සැක සංකා තියාගන්න කිසිම අවස්ථාවක් නැහැ. දින නියමයක් නැතුව කල් ගිහිල්ලා දරුවන්ගේ ආතතිය වැඩි කරන කිසිදු තීරණයකට අධ්‍යාපන අමාත්‍යාංශය යන්නේ නැහැ. මම ඉතාල වගකීමෙන් කියන්නේ. ජාතික රූප එමෙතුමා දැන් මා අතරම අපි පිළිතුරක් දිය යුතුයි මම හිතන්නේ මේ අපිට කතා කරලා බොහෝ දෙනෙක් විමසා සිටියා එමෙතුමාගෙන් මේ කාරණේ ගත යුතුයි කියන දේ. බොහොම විශ්වසනීයව අමාත්‍යතුමන් මහජන දිනේදී කියන කාරණේ තමයි අඟහරුවාදා දවසේදී අනිවාර්යයෙන්ම විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ තහවුරුව ඔබට හම්බ වෙවි. නෑ එමෙතුමා සමස්තයක් හැටියෙන් ඔබතුමා අධ්‍යාපනය පිළිබඳව කතා කරන නිසාවෙන් ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවත් අධ්‍යාපනයට ඉතාමත්ම ඉහළ ඉඩක් වෙන් කරලා තියෙනවා. ඔබතුමාලා ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් අරගෙන තියෙනවා. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් දක්වා වෙනස් කරන්නට ඇතැම් ක්‍රියාමාර්ග ගනු ලැබුවා මේ වසර ආරම්භයේදීම. මේ කොරෝනා ව්‍යසනයත් එක්ක ශ්‍රී ලංකාව විතරක් නෙමේ සමස්ත ලෝකයේම අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක මේ අභියෝගත් ජයගෙන අර වසර 5ක සැලැස්ම කොයි විදිහටද දරුවන්ට හානි කර නොවන පරිදි ඉදිරියට රැගෙන යන්නට ගන්නා වූ ක්‍රියාමාර්ග රංගන මේ ඇත්තටම මේ සැලැස්මට මම මේකට විවිධ අර්ථකථන එන්න පුළුවන්. හැබැයි ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මෙතන ප්‍රකාශනයට අදාළ දැන් ඒක රාජ්‍ය ප්‍රතිපත්තියනේ. ඒ රාජ්‍ය ප්‍රතිපත්තියට නම් ප්‍රතිපත්තියට ක්‍රියාත්මක කිරීමේදී දින වකවානු ඉලක්ක දිහා බැලුවම දිහා බැලුවම නම් අපිට මේ COVID-19 කියලා කියන වෛරසය ආශිර්වාදයක් වුණා. එහෙනම් අපි හැම දිනයක්ම ඉක්මනට අපි ළඟට ගත්තා. يعني අපේ සැලැස්මේ කිසිම දෙයක් ඒ නිසා ප්‍රමාද වෙන්නේ නැහැ. වේගය වැඩි වුණා. දැන් يعني දැන් ඇත්තටම දැන් මම නැවත නැවතත් මේක අවධාරණය කරන්න ඕනේ. මම දරුවන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ ඇමතිවරයෙක් විදියට නෙමෙයි රංගන තාත්තා කෙනෙක් විදියට. මේ හැම ගැටලුවක්ම මතුවනාම බැලිය යුතු කෝණෙත් ඒකයි. එතකොට දේශපාලඥයාට නොපෙනෙන දේවල් පේන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් විදියට ඔබට මතකයි මම මේ ඉතිහාස රැඟිලි දික් කරනවා නෙමෙයි
දැන් සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක පාස්කු දිනේ සිදුවෙච්ච පාසල් වහලා නැවත ඇරියම දරුවෝ ඉස්කෝලේට එව්වේ නැහැ. ඒතකොට බලධාරීන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරේ. දැන් හමුදාපතෙත් ඉල්ලීමක් කරා දරුවෝ ටික එවන්න දැන් බය වෙන්න එපා කියලා. ඒත් අම්මලා එව්වේ නැහැ. ඒතකොට බලධාරීන් ඉල්ලීම කරේ බය නැතුව දරුවෝ එවන්න හැම ළමෙක්ම අවල් ගානකට රක්ෂණය කරලා තියෙනවායි කියලා. මුළු සමාජයෙම සාකච්ඡාවක් වුණානේ. ඒ දරුවන් පිළිබඳ තියෙන මේ සංවේදීභාවයෙන් මතුවෙන්නේ. සංවේදීභාවයෙන් මතුවෙන්නේ. ඒ නිසා දැන් අපේ දැක්මම එහෙම නෙමෙයි. අපේ දැක්ම ඊට හාත්පසින්ම වෙනස්. ඉතින් එතන ඉඳලා ඔය ඔබ මගෙන් ඇහුවේ මේ අපේ සමස්ත අවුරුදු 5 සැලසුම් පිළිබඳව. ඇත්තටම සමහර සැලසුම් රංගන අවුරුදු 5ට විතරක් සීමා වෙච්ච ඒවාත් නෙමෙයි. ඉන්නේ එහාට. ඔව් දැන් ඒ සැලසුම් නැති දේවල් පවා අපි මේ වෙනකොට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ දැන් ලංකාවේ මම කියනවා මේ සාකච්ඡාව ඉතාම වැදගත් රටට දැනෙන එක අපි සාකච්ඡා නොකරපු එක උදාහරණයක් මම කියන්නේ. දැන් විභාග ප්‍රතිඵල ලබා දීමට ගත වෙන කාලය. දැන් ඔයාලා 3 දෙනාත් විභාග කරලා තියෙනවා මමත් කරලා තියෙනවා. හැබැයි අපි 4 දෙනාම මේකට සාකච්ඡා කරලා නැහැ. සමාජ සාකච්ඡාවකුත් නැහැ. වෘත්තීය සමිති කතා කරලත් නැහැ. හරි? ශිෂ්‍ය ව්‍යාපාර කතා කරලත් නැහැ. දැන් එතනක මෙහෙම දැන් O level විභාගේ සාමාන්‍ය පෙළ තියෙන්නේ දෙසැම්බර් මාසේ. ප්‍රතිඵල එන්නේ මාර්තු මාසේ. A level classes පටන් ගන්න අගෝස්තු මාසේ. මේක හරිනේ. එතකොට දෙසැම්බර් මාසේ සාමාන්‍ය පෙළ ලියන දුව පුතා මාස 8ක් බලන් ඉන්න ඕනේ විභාගේ ලියලා A level class එක පටන් ගන්න. 1 2 A level. A level තියෙන අගෝස්තු මාසේ. මේ අවුරුදු විතරක් මේක වෙනස් වෙනවා. අගෝස්තු මාසේ. ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් මාසේ. එතකොට ඒ දුව පුතා යුනිවර්සිටි එකට යන්න විශ්වවිද්‍යාලයට යන්නේ කවද්ද? 2019 අගෝස්තු ලිව්වම එයාට විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ 2021 ජනවාරි. අවුරුද්දයි මාස 5යි. O level ඉඳලා A level යන්න මාස 8යි. A level ඉඳලා යුනිවර්සිටි යන්න අවුරුද්දයි මාස 5යි. මේ දෙකේ එකතුව කීයද? අවුරුදු 2යි මාස 3යි. අවුරුදු 2යි මාස 3යි. එතකොට දරුවෙක්ගේ ජීවිතේ වැදගත්ම කාලේ. දුවෙක්ගේ පුතෙක්ගේ ජීවිතේ තාරුණ්‍යයේ වැදගත්ම කාලේ අවුරුදු 2ක් අපි දැහැගන්නේ. ඒ ලෝකේ දියුණු රටක එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපේ විභාග කොමසාරිස්තුමා විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියල්ල විසඳන්න ඉතාම අවම කාලයක් ගන්න. දැන් අපෙන් අහනවා කොහොමද ඇමරිකා එක්සත් ජනපදයේ අවුරුදු 18 19 20 මේ දුවෙක් පුතෙක් කොහොමද යාගේ ෆස්ට් ඩිග්‍රී එක ගන්න කියලා. කොහොමද PhD එකක් කරන්නේ අවුරුදු 26 25 ළමෙක් කියලා. අපේ උපාධියක් සම්පූර්ණ කරන්නම ඊට වඩා කාලයක් යනවා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් අතන A level කියලා විභාගයක් නැහැ. හයි ස්කූල් ග්‍රැජුවේෂන් එක තියෙනවා අගෝස්තු මාසේ. මැයි මාසේ. අගෝස්තු මාසේ යාළගේ ෆෝල් සෙමෙස්ටර් එක පටන් ගන්නවා. හොඳයි. මාස 2යි. මාස 2යි. අනිත් මේ අපේ රටේ ළමයෙක්ගේ ජීවිතේ අවුරුදු 2ක් කියලා කියන්නේ තරුණ කාලේ හිතන අවුරුදු 16ක් 18ක් අතර කාලේ 16ක් 20ක් අතර කාලේ අවුරුදු 2ක් කියලා කියන්නේ. මේ අපි විසින් බිලිගන්න මේ අවුරුදු 2 අපි දෙන්න ඕනේ. ඒකට තියෙන්නේ අතන රොකට් සයන්ස් නෙමෙයි. සරල විසඳුම් මේ කීපයක් තියෙන්නේ. දැන් මම කියන්නේ මේක කවදාවත් සමාජ සාකච්ඡා වෙච්ච නැති නිසා. කිසිම මාධ්‍ය වේදිකාවක මේක සාකච්ඡා වෙලා නැහැ. ඒ නිසා මේක සමාජ සාකච්ඡාවට මේ අත්තරින එක හොඳයි. එතන තෙමතුමා පොඩි චෝදනාවකුත් කරොත් ඔබතුමාලට බලය මග හැරෙන්නේ 2015 2020 කියන කාලේ විතරයි. ඇයි මීට කලින් ඔබතුමාලගේ පාලන රජයන් තියෙන කාලෙදි මේක අවධානය යොමු නොවුනේ? මේක තමයි තියෙන අපේ සමාජයේ භාවිතාවේ තියෙන දුර්වලකම. අපි ප්‍රමාදය ගැන අපි බනිමු. අපි පටන් ගන්නකොට ඒකට යම් පොසිටිව් පැත්තක් දෙන්න අපිට. ප්‍රමාදයට බනින්න. මේක අපේ සමාජයේ තියෙන ඉතාම ඍණාත්මක ලක්ෂණයක් මේක. ඉතින් මේ වැරද්ද ඉතිහාසෙම කරපු වැරද්දක් දෙන්න කිව්වේ. අපේ කාලේ වෙච්ච වරදක් විතර අනිත් කාලේ වෙච්ච වරදක් විතර නෙමෙයි මේක හඳුන්වන්නේ. ඉතිහාසෙම වෙච්ච වරදක් විතර. ඒ ඉතිහාස අපේ කොටස් කරුවෝ. හැබැයි අපි සමාජයට පුරුදු කරමු. හරි. හැබැයි එතුමා ඉතින් අපේ අපත ගියපු කාලයට වග කියන්න කෙනෙක් නැති වෙනවා එහෙම. ඉතින් මම කියන්නේ දැන් ඒකින්දම අනාගතයට ඒක එහෙම බාර දෙන්නද? ආරම්භයේ පිළිබඳ කිසිදු ගැටලුවක් නෑ. අපි ඒ සුවාදී සහයෝගය දෙනවා. අපි ඉස්සෙල්ලා මේක ශක්තිමත් කරමු. මේකේ තියෙන ගැටලු සාකච්ඡා කරමු. මම කියන්නේ මේ ඍණාත්මක ප්‍රවේශය නැතුව
අපේ සමාජයේ හැම වෙලාවෙම මිනිස්සු අධෛර්යයටපත් වෙන ඕකෙන්නේ. මම මේ ජාමරට පොදුලේ කියන එකක් නෙමෙයි. පොදුලේ කියන එකක් නෙමෙයි. ධනාත්මකව මේ සාකච්ඡාව දෙන්න ඉස්සෙල්ලා රටට. ඒ සාකච්ඡාව තුළ ඔකත් ගේන්න. එතකොට අපි යෝජනා කරනවා අනිත් පැත්තෙන් ඇමතුමා දැන් සෙනසුරාදා ඉරිදා තියන්න බෑ පන්ති රිවිෂන් හින්දා හරි ප්‍රශ්නයක් නැහැ. හැබැයි උදේ 8:00ට පටන් 7:00ට පටන් ගත්තාම 1:00න් පස්සේ 1:00 ඉඳලා පහුවදා උදේ 7:00 වෙනකන් මේ ගොඩනැගිලි සියල්ලම තියෙන්නේ ෆ්‍රී. ඒ වගේම O level A level කියන දෙක එකට තියන්න බැරිද? ප්‍රශ්න පත්‍ර බලනකොට ඒක ප්‍රශ්නයක් වෙනවා නම් ගුරුවරුන් බඳවා ගන්න බැරිද? ඇයි එමතුමා මේ නවෝත්පාදන වලට යන්න බැරි? නෑ ඒ කියන්නේ ක්ෂණිකව යන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගන්නකො දැන් මේ විභාග ප්‍රතිඵල ප්‍රමාද වෙන්න එක හේතුවක් තමයි විභාග ප්‍රතිඵල සමීක්ෂණයට එකතු වෙන ගුරුවරුන්ගෙන් 40%ක පමණ ප්‍රමාණයක් විභාග සමීක්ෂණයට එන්නේ නැහැ. සයින් අප් කරනවා. හැබැයි එන්නේ නැහැ. හැබැයි ඇයි එන්නේ නැත්තේ? අන්න මෙහෙමනේ මේ සාකච්ඡාව ගෙනියන්න ඕනේ. දැන් එන්නේ නැහැ කොහොම ගුරුවරුන් බඩින්න පටන් ගන්නවා. හරි? ගුරුවරුන් බඩින්න පටන් ගන්නවා. ඒතර හැබැයි ගුරුවරුන් වරද නෙමෙයි තියෙන්නේ. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්න පත්‍රයකට හිතන්න උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයකට ගෙවන්නේ එක ප්‍රශ්න පත්‍රයකට රුපියල් 120යි. දවසකට උපරිමයෙන් බලන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර 12යි. මේක තමයි තත්ත්වය. දැන් ඒතර ගුරුවරයා ඇත්තටම අද ඉන්නේ ජාමර තෘප්තිමත් මනසකින් නෙමෙයි. අපි තන ගුරුවරයාගේ වැටුප. ඔබ දල වශයෙන් අනුමාන කරන්නේ ගුරුවරයාගේ වැටුප කීයක් කියලාද? රුපියල් 29000. 31000යි. 31000යි. ඒ කියන්නේ මාසිකව රුපියල් 31000න් කම්කරුවෙක් අද හොයනවා. ඊට වඩා වැඩි. ඊට වැඩියෙන් හොයනවා. පෙදරේරුවෙක් ඊට වඩා වැඩි. අත්උදව්ක් සපයන්නගේ ඊට වඩා වැඩි. හරි කම්කරුවෙක් වැඩිනේ. ඒතර අපි ගුරුවරයාට බනිනවා. ලොකු විවේචනයක් කරන සමාජය. හැබැයි මේ පැත්ත ගැන බැලෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ඇත්තටම මම නම් මගේ ගුරුවරු පිළිබඳව ආඩම්බරයි. අතරින් පතර තියෙන පුළුවන් ප්‍රශ්න. විදුහල්පතිවරු ගැන මට තියෙන ආඩම්බරයක් ගෞරවයක්. අමතිවරයා විදියට. හැබැයි ඒ අතරේ මම දකින්නවා මම පිළිගන්න ඕනේ මෙන්න මේ අරුබුද ටික තියෙනවා. දැන් ඒ විතරක් නෙමෙයි මේ රංගන දැන් මේවා සමහර වෙලාවට දේශපාලන තීන්දුව ගන්න ගිහලා ඉතිහාසය වෙච්ච වැරදි. කැබිනට් පත්‍රිකා දාලා එක තීන්දුව ගන්නවා අපි. ඒතර මේ සිස්ටම්ස් කඩන් වැටෙනවා. සිස්ටම් එකක් හදන්න නෙමෙයි අපි උත්සාහ කරන් තියෙන්නේ. මම මේ පුද්ගලිකව කවුරක් ඉලක්ක කරගෙනවත් කණ්ඩායමක් ඉලක්ක කරගෙනවත් යුගයක් ඉලක්ක කරගෙනත් කරන එකක් නෙමෙයි. දැන් මෙහෙම හිතන්නකෝ දැන් මම කිව්වා 31000 කියලා ගුරු සේවය. ගුරු සේවයක් කරන රිචඩ් පත්‍රන ඇමතුමා ඉන්න කාලේ පිටවපු. හැබැයි දැන් උදේශිකා මේ හිතන්න දැන් විදුහල්පති ශ්‍රේණියක් තියෙනවනේ. දැන් විදුහල්පති සේවයේ 3 වෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක්ගේ 3 වෙනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක්ගේ වැටුපට වඩා රුපියල් 6000ක් වැඩි ගුරු සේවයේ එක ඉන්න ගුරුවරයෙක්ගේ වැටුප. 6000ක් වැඩි. ඒතකොට දැන් ගුරු සේවයත් ඇරලා මේ මුදල රුපියල් 6000 කියන එක තාම තීරණාත්මක කාරණාවක් නේ. ගුරු සේවය අත්හැරලා කවුද විදුහල්පති සේවයට එකතු වෙන්නේ? දැන් මේ මොහොතේ මේ කතා කරන මොහොතේ විදුහල්පති සේවය පුරපාඩු තියෙන 3000කට වැඩි. පුරපාඩු තියෙනවා. ඉතින් ඒක එහෙමම පරිමාණ සේවයටත් එහෙමයි. අපිට ආයෙත් අර පරණ තැනට යන්න වෙන ඔබතුමා කියපු කාරණේ. ඇයි මේ වැටුප් විෂමතා නිවැරදි නොවුනේ මෙච්චර කල්? ඔව් ඇත්ත මම අපි දැන් අපේ ආණ්ඩුව ගෝඨාභය චාමර මෙන්න මේක විතරක් මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඊටාම දියුණු සංකල්පයක් සමාජයට දුන්නා. මොකද සංකල්පේ? ඉතිහාසය ඇඟිලි දික් කරන්න එපා. ඔබ දැකලා තියෙද අපේ රටේ ජනාධිපතිතුමා කරන කිසි කතාවකදී ජනාධිපතිවරණ වේදිකාවේ ඉඳලා ප්‍රතිඵල නිකුත් වෙච්ච මොහොතේ ඉඳලා ගත වෙච්ච මාස 8 ඇතුලේ එක දවසක එක තප්පරයකට ඔහු ඉතිහාසය ඇඟිලි දික් කරනවා දැකලා තියෙනවද? ඒක තමයි දියුණු සංස්කෘතිය. මේ සංස්කෘතිය පැල කර ගන්න ඕනේ. ඉතිහාසය වැරදි වෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. කවුද කියන එකනේ වැදගත් වෙන්නේ. හැබැයි වර්තමානයේ අපිට බාර දීලා තියෙනවා. ඒතර අනාගතයේ වගේම බාර ගන්න ඕනේ. ඒ නිසා අපි මේක නිවැරදි කරන්න ඕනේ. හොඳයි. ඒ අදාළ නැහැ. ඔව්. අපි විවේචනය කරමු. ඒක අදාළ නැහැ. ඒ වර්තමානයේ ලබා දුන්නු බලය ඇතුළතදී මම හිතන්නේ දරුවන්ට දින 120කට විතර ආසන්න කාලයක් මග ඇරෙන්නේ නැති මේ කොරෝනාත් එක්ක. ඒ 120 ආපහු සම්පූර්ණ කරන්න වැඩපිළිවෙලක් මොකුත් තියනවද? ඔව් දැන් මේ අපි මේ මොහොත යන සාකච්ඡාව ඒක. මේ මොහොත යන සාකච්ඡාව ඒක. දැන් මේකෙදි විතරක් නෙමෙයි චාමර තියෙන දැන් අපි හිතන්නේ මෙහෙම දැන් අපේ රටේ පාසල පැවැත්වෙන පැය කීයද? දවසකට. පැය 6යි. මම ඉස්කෝලේ යන කාලෙත් ඔබ ඉස්කෝලේ යන කාලෙත් දැන් පැය 6යිනේ. එතකොට උපරිම අවුරුද්දකට ඉස්කෝලේ පැවැත්වෙන දැන් චාමර මගේ ඉස්සලත් මේ හිස් තියෙන ගොඩනැගිලි මේ හවස් වරුවේ
මේ පාවිච්චි කරන්න බැරිද කියලා. දැන් චාමර මේ දවසට පැය 6යි පාසල පැවැත්වෙන්නේ. ඒතර අවුරුද්දකට උපරිමයෙන් පැවැත්වෙන්නේ. උපරිමයෙන් ඕනම අවුරුද්දක පැවැත්වුණොත් දවස් 200යි. දවස් 200යිනේ. 200 අඩුයි. උපරිම 200යි. ඒ කියන්නේ පැය 6ව 200 අවුරුද්දට පැවැත්වෙන්නේ. පැය 6ව 200 කියන්නේ පැයක් කීයද? පැයක් 1200යි. පැයක් 1200යි ශ්‍රී ලංකීය දරුවෙක් අවුරුද්දකට පාසල තුල ඉන්නේ. පැයක් 1200යි. පැයක් 1200 කියන්නේ දවස් කීයද? 1224න් බෙදලා බලන්න. 1224න් බෙදලා බලන්න. ඒ කියන්නේ දවස් 50යි. දවස් 365කින් දවස් 365කින්. දවස් 315ක් දරුවෙක් ගෙදර ඒ කියන්නේ. දවස් 315ක් දරුවෙක් ගෙදර. දැන් මේක අධ්‍යාපනයේ දියුණුව කියලා පිළිගත්තු. සාමාන්‍යයෙන් අධ්‍යාපනයටත් වඩා දැන් ලෝකේ දියුණු රටවල තියෙන එක ඉන්ඩෙක්ස් එකක්, එක දර්ශකයක් තමයි මේ. දැන් මෑතකදී දියුණු වෙච්ච ඕනම රටක් සිංගප්පූරු ගත්තත්, තායිවාන් ගත්තත්, දකුණු කොරියාව ගත්තත්, ජපානය ගත්තත්, ඇමරිකානු ජනපදය ගත්තත්, යාළගේ අර අපි කියන එකට STEM subjects කියලා. science, technology, engineering, math. මේ විෂයන් වල දියුණුව තමයි යාලා අවසාන වශයෙන් ආර්ථිකයේ දියුණුව කරා ගෙනහිලා තියෙන්නේ. ඒතර දැන් මේ රටවල් වල ගත්තම අවම වශයෙන් පැය 1800ක් පාසල් තුල දරුවෝ ඉන්නවා. පාසල් දරුවෝ ඉන්නවා. ඉතින් මේවා අපි සාකච්ඡා කරන්න ඕන කාරණා සමාජයේ. මම මේවා අතාරින්නේ සාකච්ඡාවට. තීන්දුව නෙමෙයි මේවා. සාකච්ඡාවට. සාකච්ඡාවට අතාරින්නේ. ඒ නිසා දැන් අමතර විෂයන් දැන් සමහර ඉස්කෝල තියෙනවා චාමර දැන් පීරියඩ්ස් 8යිනේ තියෙන්නේ. ඔව්. දැන් ටීචර් බෙල් එක ගහලා පළවෙනි පීරියඩ් එක ඉවරලා ඊළඟ ක්ලාස් එකට ටීචර් යනකටත් එකටත් විනාඩි 5ක් ගත වෙලා. ඒ ගොඩනැගිලි PTM අනුව මේ භූගෝලීය කාරණාත් තියෙන ඉස්කෝල වලනේ සමහර මේ එතකටත් විනාඩි 5ක් ගත වෙලා. ඒතර එහෙම බැලුවම දවසකට පීරියඩ්ස් විනාඩි 5 ගානේ 8ක් අහිමි වුණොත් පීරියඩ් එක කාලය අහිමි වෙලා තියෙනවා. පැහැදිලි. ඉතින් මේ පුංචි කාරණා. හැබැයි අපි අවධානය යොමු කළ යුතු කාරණා. එමෙතුමා මේ එක ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම එක පන්තියකට චක්‍රලේඛයක් නිකුත් කරනවා ජනවාරි මාසයේදී 40 දෙනයි ඇතුළත් කරගන්න පුළුවන් කියලා. යහපාලන රජයෙන් චක්‍රලේඛයක් නිකුත් කරනවා 35 දෙනයි ලබන වසරේ 2021 වසරේදී ඇතුළත් කරගන්න පුළුවන් කියලා. ප්‍රශ්නයක් එනවා 40ද 35ද කියලා. මොකද්ද ඔබතුමාට? නෑ උදේශිකා එක චක්‍රලේඛයක් නෙමෙයි. 35 කියලා කියන්නේ අධිකරණ නියෝගයක්. අධිකරණ නියෝගයක් ඒක. පළවෙනි ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව 35 විය යුතුයි කියලා. හැබැයි අපි ඉල්ලීමක් කරා. දැන් සාමාන්‍යයෙන් උදේශිකා දැන් ලෝකෙ දියුණු රටක ඇත්තම 35ටත් අඩුයි පන්තින සංඛ්‍යාව. සමහරට 25යි සමහරට 30යි. හැබැයි මේ පළවෙනි දෙවෙනි ශ්‍රේණි වලට ගුරුවරයාට සහායකයෝ දෙන්නෙක් දෙනවා. ගුරු සහායකයෝ. දැන් හිතන්නකෝ දැන් පළවෙනි පන්තියේ ටීචර් ගන්නනවා. ඒත් පුංචි දරුවෝ ඇවිල්ලා අඬනවා. අම්මකෝ කියලා අහනවා. එයා කියනවා මේ යට টয়ලට් යන්න අවශ්‍ය වෙනවා. කෑම කන්න කියලා ඇඟි හිර ගන්නවා. ඒතර තනි ගුරුවරයාට මේ සියල්ල කළමනාකරණය කරන්න අමාරුයි. ඒ නිසා තමයි ගුරු සහායකයෝ දෙන්නෙක්ව දෙන්නේ. ඒතර අපි අධිකරණයට ගිහිලා තියෙනවා. අපි මේක සංශෝධනය කරමු. අපේ තියෙන පන්ති කාමර සංඛ්‍යාව, අපේ තියෙන ගුරුරුන්ගේ සංඛ්‍යාව දිහා බලලා අපි කැබිනට් තීන්දුවක් ගත්ත පෙබරවාරි මාසේ 6 වෙනිදා මට මතක විදියට. පෙබරවාරි මාසේ 6 වෙනිදා නිවැරදි කිරීමට යටත් වෙලා මට මතකද 6 වෙනිදා අපි ගුරු සහායකයන් 60000ක් බඳ ගන්න. 60000ක්. ඒ පළවෙනි ශ්‍රේණියට ඒක මේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දෙයක්. අලුත් දෙයක් නෙමෙයි. ජනත්වගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. එතකොට පළවෙනි ශ්‍රේණියට ගුරු සහායකයෝ දෙන්නේ. දෙවෙනි ශ්‍රේණියට දෙන්නේ. තුනට එක්කෙනෙක්, හතරට එක්කෙනෙක් আদি වශයෙන්. එතකොට ගුරුවරයාට තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යන්න පුළුවන්. අර හෝම්වර්ක් බලන එක, පන්ති අනික් කටයුතු පාලනය කරගන්න එක ගුරු සහායකයන් විසින් කරගන්නට ඕනේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය අපි කියලා කරුණ දැක්වුවා. මම විශ්වාස කරනවා ගුරු සහායකයන් පත් කරන්නේ නම් ඒ හුවමාරු වෙච්ච තර්ක විතර්ක ඇතුලේ අපිට පේන්න තියෙන දේ තමයි ගුරු සහායකයන් පත් කරන්නේ නම් ඒට අනුමැතියක් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණය.
එහෙම නැත්තම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තියෙන සාධාරණයි. හොඳයි. අපි අධ්‍යාපනයේ කාරණේ අවසන් කරන්න මම එක ප්‍රශ්නයක් තව එන්නම් අපි ක්‍රීඩාවට යන්නට කලින් අර පෙබරවාරි 29 මම හිතන්නේ 28 හෝ 29 මේ උද්ඝෝෂණයක් පැවැත්වුණා 2 ලක්ෂයක සංකේත වැඩවර්ජනයක් සහිත ගුරුවරු සහ විදුහල්පතිවරු. ඔවුන්ගේ ඉල්ලීම් මෙතන තිබුණා. ඒවා පිළිබඳ අවධානය යොමු වෙලාද? ඒවට විසඳුම් දෙනවද? දැන් ඇත්තටම චාමර දැන් අපි කැබිනට් මණ්ඩලයට ඒ වෙනකට තීන්දුව කළා ඉවරයි. දැන් මුළු රටම දන්නවා මේ වෙලාවේ තියෙන්නේ වෝටර් ඔන් account එකක්. මේකෙන් පඩි වැඩි කිරීමක්වත් වෙන දීමනාවක් කරන්න බෑ. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමා අගමැතිතුමා ඉතා පැහැදිලිව තීන්දුව කළා තියෙනවා මේ දැන් අර මම මුලදිත් කිව්වේ මේ ගුරු වැටුප ගැන කිසිසේත්ම තෘප්තිමත් වෙන්න බෑනේ. අපිට අවශ්‍යලා දෙන චාමර මේ වෘත්තීමය භාවය දෙන්න. දැන් මේ ගුරු සේවය වෘත්තීමය භාවයක නෙමෙයි තියෙන්නේ. ඒකට එක හේතුවක් සැලරි වෙන්න පුළුවන්. මේ වැටුප වෙන්න පුළුවන්. තව බොහෝ කාරණා තියෙනවා ඔවුන්ගේ මේ නිවැරදි විය යුතු. දැන් අපි දැන් උදාහරණයක් විදිහට අපි සෞභාග්‍ය දැක්මෙත් තියෙන එක කාරණාවක් තමයි විද්‍යාපීඨ 19කින් තමයි අපිට අවශ්‍ය ප්‍රධාන ගුරුවරුන් සංඛ්‍යාව වෙන්නේ. අපිට ගුරුවරුන් ලැබෙන ක්‍රම තුනයි තියෙන්නේ. එකක් ප්‍රධාන මාර්ගය තමයි විද්‍යාපීඨ. ඉතින් අවම වශයෙන් ගුරුවරු 4600ක් පමණ වසරකට විද්‍යාපීඨවල ඉතාම දක්ෂ ගුරුවරු මේ පුහුණු ගුරුවරු ලැබෙනවා. හැබැයි ඔවුන් උසස් ඩිප්ලෝමාධාරීන්. අවුරුදු දෙකක පුහුණුවක් මේ න්‍යායාත්මක අධ්‍යයනයක් සහ වසරක පාසල් අධ්‍යයනයක් තියෙන්නේ. දැන් සෞභාග්‍ය දැක්මේ යෝජනා වෙනවා මේ විද්‍යාපීඨ සියල්ලම විශ්වවිද්‍යාල පීඨ බඩපත් කරන්න. අධ්‍යාපන වේදී උපාධිය දෙන්න, B.Ed කියලා කියන උපාධිය දෙන්න. මේ සෑම විශ්වවිද්‍යාල පීඨයකටම. ඒතර වසරක වැඩි කාලයක් තමයි මිණුම් කරන්නට ඕන. ඒක ගොඩනැගිල්ලක් අලුතෙන් හදන දෙයක් නෑ. ඒක හොස්ටල් එකක් අලුතෙන් හදන දෙයක් නෑ. හොඳ අපේ මේ විද්‍යාපීඨ පද්ධතියේ දක්ෂ ගුරුවරු, ඒ කියන්නේ මේ PhD උපාධාරීන් රාශියක් ඉන්නවා. දක්ෂ ගුරුවරු රාශියක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ගුණාත්මකව මේ සේවය ශක්තිමත් කරගන්න. දැන් අපේ ගුරු සේවය දැන් මෙහෙම ගත්තොත් මේ මොහොතේ ගත්තම විවිධ මාර්ග වලින් ආපු ගුරුරුන්ගේ මේ සංවිතය ගත්තම විවිධ මාර්ගයෙන්. ඒ කියන්නේ උතුරු නැගෙනහිර පළාතේ තත්ත්වය අතරම අපි කනගාටුයි. ඔබ විශ්වාස කරන්නේ ග්‍රාමාරක්ෂක සේවීදිත බටයොත් 800 ගණක් ඉන්න අපේ ගුරු සේවය. වෙන කරන්න දෙයක් නැතුව. වෙන කරන්න දෙයක් නැතුව. ගුරු විභාගයේ සමත් වෙලත් ගෙදර ඉන්න පිරිසක් ඉන්නවත් තාමත් අමතුනේ. ඔව් අර ගුරු විද්‍යාල වලට ගිහිල්ලා අර ස්වේච්ඡා ගුරුවරුන් වශයෙන් හිටපුවයි. දැන් ස්වේච්ඡා වශයෙන් ආපු ගුරුවරු ඉන්නවා. අපි තනකෝ ජනසවිය වෙන්න පුළුවන් තරුසය සභාවේ දීපත්තිම හරහාවිලා තියෙනවා. ජනතා විතරණ කාලේ භීෂණ නිසා හම්බෙච්ච ගුරුවරු ඉන්නවා. ඩිප්ලෝමාධාරීන් ඉන්නවා. උසස් ඩිප්ලෝමාධාරීන් ඉන්නවා. උපාධාරීන් ඉන්නවා. මම දැන් කිව්වා මේ තව කණ්ඩායමක් අපි ගත්තොත් දැන් කතා කරමින් සිටියේ ගුරුවරුන් හා සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා ඔබ අර ഘോഷණය සම්බන්ධයෙන් කිව්වේ. ඒතර ආණ්ඩුවක් විදියට අපි මේ සියලු කාරණා රාජ්‍ය ප්‍රතිපත්තිය ගැබ් වෙලා තියෙනවා. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනතුමා තමන්ගේ දුර කාලයේ වගකීම ආරම්භ කරන්නේ නොවැම්බර් මාසේ 18 වෙනිදා. ඒතර නොවැම්බර් මාසේ 18 ඉඳලා පෙබරවාරි මාසේ ඔය කියන දවස් වෙනකොට මේ සමස්තය එකතු කර ගැනීමේ කිසිම හැකියාවක් තිබෙන්නේ නැහැ. එක දෙක ඒ කියන්නේ ඒකට අවශ්‍ය මේ අයවැයක්වත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත් සකස් කිරීමේ තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒකත් එක්කම කොරෝනා වසංගතය එනවා. දැන් අපේ ජනාධිපතිතුමා ගත කළ තියෙන්නේ මාස 4යි. තමන්ගේ දුර කාලේ මාස 8යි. ඒ මාස 4ක්ම දැන් කොරෝනා මේ මාරයත් එක්ක ප්‍රබදන්න සිද්ධ වෙලා තියෙනවා. නේ? ඒ නිසා ආර්ථිකය තුල සහ අනිකුත් සෑම ශේෂ්ත්‍රයකම මතුවෙච්ච අර්බුද රාශියක් තියෙනවා. ඉතින් අනවත අපි අපේ උත්සාහයවත් අපේ අරමුණෙන්වත් අපි බැහැර වෙලා නැහැ. නිසකවම ජනාධිපතිතුමාට අවශ්‍යලා තියෙන, ගමතුමාට අවශ්‍යලා තියෙන්නේ වෘත්තිකයන් පිරිසක් විදියට. දැන් සමහර උත්සාහ ගන්නවා මේ කම්කරු සේවයක් විදියට මේ ගුරුවරයා තියාගන්න. නෑ ගුරුවරයා වෘත්තිකයෙක්. ගුරුවරයා වෘත්තිකයෙක්. ඒ කියන්නේ යම්සේද නීතිඥ වෘත්තිය, යම්සේද වෛද්‍ය වෘත්තිය, යම්සේද ඉංජිනේරු වෘත්තිය, ඒ වගේම ශ්‍රේෂ්ඨ වෘත්තියක්. අපි එතෙන්ට ගේන්න ඕනේ. එතෙන්ට ගේන්න ඕන වැටුප් තලයෙන් විතරක් නෙමෙයි. අනිකුත් පුහුණුවෙන්ද මේ සියලු කාර්යාවලින් ගුරුවරයා එතෙන්ට ගේන්න පුළුවන්. ඉතින් අපේ පද්ධතියේ ගුරුවරුන් ගැන මම නැවතත් කියන්න නැත්තම දක්ෂ ගුරුවරුන් පිරිසක් ඉන්නවා. මේ ඉතින් ඒ නිසා අරමුණ එතෙන්ට එන එක අපේ. මම විශ්වාස කරනවා මේ නායකයාගේ රාජපාලන කාලය තුලදී ඒකේ මුල් භාගය තුලදීම අපිට පුළුවන් මේ කියලා කියන වෙනස්කම
මේ පාසල් පද්ධතිය තුලත් මේ ගුරු සේවය ඇතුලේ කරන්න. එක පියවරක් අපි දැනටම තීරණය කරලා තියෙන චාමර මම හිතන්නේ ඒතරම් මම ඉවර කරන්නම්. ලංකාවේ තියෙන අධ්‍යාපන පද්ධතිය ඇතුලේ සේවාවන් 5ක්. 1 ගුරු සේවය. 2 විදුහල්පති සේවය. 3 අධ්‍යාපනඥයින්ගේ සේවය කියන්නේ විද්‍යාපීඨවල ඉන්න ගුරුවරුන්ගේ 2000 ගානක. ඊළඟට අපි දැන් මම කැබිනට් එකට ගිහිල්ලා අපි ඇත්තටම ගිය සිකුරාදා තමයි ගැසට් එක ගැහුවේ ගුරු උපදේශක සේවාව. මෙතෙක් ගුරු උපදේශන සේවාවක් තිබෙන්නේ නැහැ. දැන් සර්විස් එකක් හැදුවා. ඊළඟට අධ්‍යාපන පරිපාලන සේවය. ඒතර සර්විසස් 5ක් තියෙනවා. ඒතර මේ 5 ඇතුලේ බරපතල ගැටලු රාශියක් තිබ්බා. බරපතල ගැටලු රාශියක් තිබ්බා. මට වෙලාව අරන් හරි මේක පැහැදිලි කරන්න දෙන්න මට විනාඩි කිහිපයක් හරි. දැන් එක උදාහරණයක් කිව්වොත් මම උදාහරණ දෙකක් දෙනවා. එකක් තමයි දැන් අධ්‍යාපනඥයින්ගේ සේවය කියලා කියන්නකො දැන් විද්‍යාපීඨවල ඔබ තුන්දෙනාම විශ්වාස කරන්නේත් නැහැ රට විශ්වාස කරන්නේත් නැහැ පහුගිය අවුරුදු 25ේම විද්‍යාපීඨවල පීඨාධිපතිවරු විදිහට හිටියේ වැඩ බලන විදුහල්පතිවරු වැඩ බලන පීඨාධිපතිවරු ඇයි අර ශ්‍රේණිය දුන්නේ නැහැ ශ්‍රේණිය දුන්නේ අපි මේ මාස 7 ඇතුළතදී තීන්දුව අරගෙන ශ්‍රේණිය දීලා තියෙනවා දැන් පළවෙනි වතාවට ස්ථිර පීඨාධිපතිවරු ගිය මාසේ මේ විද්‍යාපීඨ වලටපත් වුණා 56ක් ඒ ශ්‍රේණිය අපි ලබා දෙනවා. ඒ සේවයමයි. ඒ තනතුරේම. ඔව්. මේක නිත්‍ය තනතුර. නිත්‍ය තනතුර. යන් සර්විස් එක හම්බෙලා තියෙනවා. ඉස්කෝල වල විදුහල්පතිවරු වශයෙන් ගත්තම දැන් මම මේ පහුගිය දෙසැම්බර් මාසේ බලනකොට ජාතික පාසල් 373යි මේ 271ක වැඩ බලන විදුහල්පතිවරු ඉන්නේ. අකණ්ඩව. අපි දැන් මේන් 60ක විතර මේ වෙනකොට මේ මොනවාද මේ ඒ සමග පරීක්ෂණ තියලා නිත්‍ය විදුහල්පතිවරුන් පත් කළ ඉවරයි. ලංකාවේ ප්‍රධානම පෙළේ පාසල්වල පවා රාජකීය ආනන්දෙත් එහෙමයි. හිටියෙත් එහෙමයි. ඊළඟට දැන් අධ්‍යාපන පරිපාලන සේවය ගන්නකො. පරිපාලන සේවයේ ඔබ විශ්වාස කරන්නේ නැහැ මේක. පරිපාලන සේවයේ ආරම්භයේම එනවා විශේෂ ශ්‍රේණියක්. විශේෂ ශ්‍රේණියක් තියෙනවා. හැබැයි ඉතිහාසයේ කවදාකවත් මේ විශේෂ ශ්‍රේණිය දුන්නේ නැහැ. දැන් මේක ආරම්භයේදී තියෙන්නේ විශේෂ ශ්‍රේණිය පුරප්පාඩු 10යි කියලා. මේ 10 ඉතිහාසයේ කවදාකවත් පිරෙන්නේ නැහැ. කවදාකවත් පිරෙන්නේ නැහැ. අධ්‍යාපන පරිපාලන සේවය එකට ඉහළින් විශේෂ ශ්‍රේණිය. දැන් උදාහරණයක් ගත්තොත් විශේෂ ශ්‍රේණිය කියන්නේ කවුද? අමාත්‍යාංශ අතිරේක ලේකම්. ඊතනක විභාග කොමසාරිස්. තන්ත්‍ර ප්‍රකාශන කොමසාරිස්. මේ විශේෂ ශ්‍රේණිය තනතුරු. තනතුරු තියෙනවා. හැබැයි කවදාකවත් මේක පිරෙන්නේ නැහැ. මේක නේ හෙව්වෙත් නැහැ, බැලුවෙත් නැහැ, පුරවලත් නැහැ. අපි මේ මාස 7 ඇතුළේ දැන් අර මේ ප්‍රශ්නෙට අපි ප්‍රවේශ වෙන්නේ මේ කාල සීමාව තුළ වෙච්ච දේවල් ගැන අපි මේ මාස 7 ඇතුලේ චාමර එකක් කළා තියෙනවා. දැන් පළවෙනි වතාවට දැන් අද දවසෙත් මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා ධර්මසේන මැතිතුමා අපේ ආනන්ද විදුහල්පතිවරයෙක් අතරේක ලේකම්වරයෙක් වශයෙන් ආවා. දැන් ඒ පුරප්පාඩු 10න් 9ක් පිරෙව්වා අපි. හැබැයි ඇත්තටම 48කට වැඩිය තියෙනවා. මේ SLE සර්විස් එක පටන් ගන්න කාලේ තිබ්බ පුරප්පාඩුනේ 10ක් කියලා කියන විශේෂ ශ්‍රේණිය. ඊට වඩා දැන් තියෙනවා. අපි ඒකට මේ සෙල්රන් කාර්ය කමිෂන් එකත් එක්ක මේ රාජ්‍ය සේවා කමිෂන් සභාවත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා මේ ප්‍රොපර්ටි පුරවන්නට ඕනේ කියලා. මේක අවසානයේ මම මොකද මේ කියන්නේ යන්නේ? ගුරු සේවයට ගුරුවරයෙක් විදිහට බැඳෙන ගුරුවරයෙක්ට තමන් දක්ෂ නම්, තමන් නිර්මාණශීලී නම්, කැප වෙන්න සූදානම් නම් අපි දැන් පාර හදලා තියෙනවා ගුරුවරයෙක්ට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේ පුටුවේ ගිහලා වාඩි වෙන්න. ලේකම්වරයා දක්වා යනකම් අපි මේ මාස 7 ඇතුලේ පාර හදලා තියෙනවා. හොඳයි. අධ්‍යාපනයේ පිළිබඳව ආඩම්බරෙන් කියන්නේ මොකද මට ඒක ආඩම්බරයට එක හේතුවක් තියෙනවා. මගේ අම්මත් තාත්තත් ඉතාම සාධාරණව මේ වෘත්තියට ඉතාම ඉහළ සාධාරණයක් කරපු ගුරුවරු දෙන්නේ විදුහල්පතිවරු දෙන්නේ. හොඳයි. අධ්‍යාපනය වෙනුවෙන් අපි පැයක කාලයක් වෙන් කරා. මොකද බොහෝ දෙනෙකුට එතනදී ප්‍රශ්න තිබුණා. ඒවට බොහොම සාර්ථක පිළිතුරු මහජන දිනය තුලදී ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. අපි ක්‍රීඩාවට යමුනේ. ක්‍රීඩාවට අවධානය යොමු කළොත් එමතුමා ඔබතුමා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් පසුගිය කාල සීමාවෙදී ගත් ක්‍රීඩාවක් මේ කොරෝනා ව්‍යාප්තිය නිසාවෙන් ක්‍රීඩා නොපැවතුණත් දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන්ම ඒ සම්බන්ධයෙන් කතා බහ වුණා කිව්වොත් නිවැරදි. විශේෂයෙන්ම මේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ මුදලට තරඟ පාවා දීමක් සිදු වුණා කියලා හදිස්සියෙම චෝදනාවක් එල්ලවනවා දේශපාලන වේදිකාවේ. මේ සම්බන්ධයෙන් ඔබතුමා ඍජු ප්‍රකාශයක් නිකුත් කළා ඒ අවස්ථාවේම. අපි කැමැති මේ පිළිබඳව පොඩ්ඩක් දැනගන්න. ඔව් දැන් ඒ චෝදනාව අපේ ඉවකට විශේෂ අමාත්‍යවරයා කරාම අපිට තිබ්බ පළවෙනි දේ තමයි ඒක බරපතල චෝදනාවක් විතර බාර ගන්න එක. මගේ පෞද්ගලික විශ්වාසය මම කිව්වේ මට කිසිදු
තොරතුරක් මගේ අතේ නැහැ. මොකද මම ක්‍රිකට් බෝඩ් එකකින් ඇහුවම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඇහුවම ඔවුන් සන්තකේ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් තිබෙන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවායි කියලා. හැබැයි ඒවකට මහින්දානන්ද ඇමතුමා පුන මීට පෙරත් එක කියලා තිබිලා තියෙනවා. ඒ නිසා මට තිබිච්ච ප්‍රධානම දේ තමයි මේ චෝදනාව බැහැර කරන්නේ නැතුව ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. ඒතර ඒකටත් අපි ඔය 2019 ක්‍රීඩා පනත සංශෝධනයේ එක්ක මේ තිබ්බ විශේෂ ඒකකයක් තිබුණා. ඒක ඇත්තටම ICC එකේ ලෝක ක්‍රිකට් සමුළුවේ අර ඇන්ටි කරප්ෂන් යුනිට් එකට අදාළ ඒකකයක් ලංකාවේ පිටවන්න. ඒක පිටවල තිබ්බේ නෑ. ඒ පනත ඇත්තටම මේ පනත හැදුවෙත් මහින්දානන්ද ඇමතුමාගේ කාලේ. පනත ඉදිරිපත් කරන්නේ හරින් ෆර්නැන්ඩෝ ඇමතුමා. හැබැයි හැදන්නේ මහින්දානන්ද ඇමතුමා. ඉතින් ඒ ඉතිහාසය උට සාධාරණ ඉස්සර වෙන්න එපයි. එතකොට නමුත් මේ ඒකකය පිටවල තිබ්බේ නෑ. දැන් මම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් පත් වුණාන් පස්සේ මේ ආඩපාඩුව දැකලා අපි මේ ඒකකේ පිටවනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් වෙනම ඒකකයක් විදිහට. ඒතර මේ ඒකකයට මේ පරීක්ෂණය බාර දෙනවා. ඒතර දැන් ඒ පරීක්ෂණය මූලික පරීක්ෂණය නිමා කරලා ඔවුන්ගේ වාර්තාව ක්‍රීඩා ලේකම්වරයා අතට ලබා දීලා තියෙනවා. ක්‍රීඩා ලේකම්වරයා ඒ පිළිබඳව නීතිපතිවරයාට ඒ ලිපිගොනු එහෙමම යොමු කරලා තියෙනවා. නීතිපතිවරයාගේ අදහස් විමසන්න. ඇමතුමා යම් ආකාරයකින් චෝදනාවක් එල්ල කළොත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධතාවක් ඇතැම් විට මේ ආණ්ඩුවට අවාසි සහගත ආකාරයෙන් පවා එල්ල වුණා කියන්නට පුළුවන්. මේ නිසාවෙන් මේ පරීක්ෂණ අතරමඟ නවතා දැමුවා කියන්නට පුළුවන්ද? මක්නිසාදියත් අරවින්ද උපුල් තරංග කුමාර සංගක්කාර වැනි ඒ සුවිශේෂ ක්‍රීඩකයන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම සහ අවසාන වශයෙන් මහේලවත් කැඳවා තිබුණා. මේ ඔස්සේ මේ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වෙච්ච දැඩි පීඩනය මේ සඳහා බලපෑමක් එල්ල කළාද? මම හිතන්නේ. ඒක තමයි මම පුංචි මේ රංගන කියපා සාධක සාක්ෂි තිබුණාද මේ පරීක්ෂණ ඉදිරියට අරගෙන යන්නට මහින්දානන්ද හිටපු ඇමතුමා මේ දේවල් ඉදිරිපත් කරලා තිබුණාද? සහ මටත් ඒකට එකතු කරන්න දෙයක් තියෙනවා. එතුමා කියනවා මේ එතුමා ලබා දුන්නු නම් වලින් එක් පුද්ගලයෙක්ගෙන් පමණයි ප්‍රශ්න කිරීම කළේ කියලා. අනිත් කට්ටියකින් ප්‍රශ්න කරන්නේ නැතුව මේ විමර්ශනය අත්හැරියත් කියලා කියනවා. ඔව් මහින්දානන්ද ඇමතුමාගේ චෝදනාව මේ පසු ඔහුගේ ප්‍රකාශය තිබ්බේ ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න මම නම් කරේ ක්‍රීඩකයන් නෙමෙයි. ක්‍රීඩකයන්ගෙන් තමයි ප්‍රශ්න කරේ කියලා කියන එක. තමයි ඔහුගේ චෝදනාව වෙලා තිබ්බේ. මේ දැන් ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට මේ ඇත්තටම මතුවෙච්ච චෝදනා කරුණු 11කට ආශ්‍රිතව මේ සිදුවෙච්ච මූලික පරීක්ෂණයක් නේ තිබුණේ. ඒතර මම විශ්වාස කරනවා නීතිපතිවරයා මේකට මඟ පෙන්වයි. නීතිපතිවරයා මඟ පෙන්වයි. එහෙම නැත්නම් කිසිසේත්ම මේ පරීක්ෂණය සමාජ මාධ්‍ය වලින් එල්ලවෙච්ච පීඩනය හමුවේ යටපත් කිරීමක් නෙමෙයි. හරි එහෙමනම් දැන් මම ක්‍රීඩා ඇමතිවරයා විදිහට මම පළවෙනි පැයේ මගේ දෙන උත්තරේ මොකද්ද? මගේ දෙන උත්තරේ මම දෙන්න උත්තරේ වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා විදිහට පළවෙනි පැයේ සමාජ මාධ්‍ය පීඩනයක් එල්ල වෙන්න වෙලාවෙ නෙමෙයි. මම කියන්නේ මම පුද්ගලිකව මේක මට විශ්වාස කරන්න බෑ. මොකද මේ 2011 මැච් එක මට තාම මතකයි. මේකේ මහේල සෙන්චර් එකක් මේ දාන මැච් එක. ඉතින් මේ ක්‍රිකට් ලෝකේ මගෙත් සංගක්කාරලා මගෙත් කියන්නේ ලෝකෙ පිළි ලෙජන්ඩ්ස්ලා. ඒ නිසා මට ඒ ගැන තොරතුරු නැතුව කියන්නේ හේතුවක් නැතුව කෙනෙක්ට ඇඟිලි දික් කරන්න බෑ. ඒ පනතම තියෙනවනේ එමතුමා යම් ආකාරයකින් තොරතුරු නැතුව දැන් ඔබතුමා සඳහන් කළ ආකාරයටම තොරතුරු නැතුව චෝදනාවක් එල්ල කරා නම් අසත්‍ය චෝදනාවක් නම් ඒ චෝදනාව එල්ල කරන පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කියන කාරණාව සඳහන් වෙනවා. ඒක තමයි. දැන් මේ සියලු දේවල් තීරණ රංගන දැන් නීතිපතිතුමා අතර අපි යොමු කරලා තියෙනවානේ. නීතිපති දැන් අපිට ගන්න පුළුවන් උපරිම දේ අපේ පරීක්ෂණයක් පැවැත්වුවා. පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාව නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා. ඒතර මේක රහස්‍ය වාර්තාවක් වෙන්නේ නැහැ නේ. නීතිපතිවරයා මේක ගැන කතා කරන්න වෙනවා. හංගන් ඉන්න පුළුවන් එකක් නෙමෙයිනේ. අපිත් ඔයගෙන් මත කරනවා නීතිපතිවරයා මොකද්ද කියලා කියන එක රටට කියන එක. මේ කිසියෙත්ම මේ සංගවිය යුතු කාරණාවක්වත් සංගවන්නට උත්සාහ දරන කාරණාවක්වත් නෙමෙයි. එතෙන්දී මේ සාකච්ඡාව එළිය විවෘත සාකච්ඡාවක් වෙවි. මොනවද චෝදනා? ඊට පස්සේ දැන් නීතිපතිවරයා කිව්වොත් දැන් මේ පරීක්ෂණ මේ නිගමන ආපු ක්‍රමවේදය මොකද මේ නෛතික මේ අධිකරණ ශාලාවක වෙච්ච පරීක්ෂණයක් නෙමෙයිනේ. ඒතර නීතිපතිවරයා කිව්වොත් නෑ මේ නිගමන වලට එළඹිච්ච විදිය වැරදි. එහෙනම් මේ තැන්වලින් මේ පරීක්ෂණ කරන්න ඕනේ නැවත. එහෙනම් මෙන්න මේ විදිහට මේ පරීක්ෂණ කරන්න. එහෙම නැත්නම් මේක ප්‍රමාණවත්. මොන හරි නීතිපතිවරයාගේ නිගමනයක් තියෙනවනේ. රාජ්‍යයේ මේ නීතිය පිළිබඳ අවසාන අර්ථ නිරූපණය දෙන්න එතනින්නේ. එතන වර්තමාන නීතිපතිවරයා පිළිබඳව සමාජ විශාල විශ්වාසකුත් ගොඩනැගිලා තියෙනවනේ. ඒ නිසා මම මේ පිළිබඳව බලන්නේ ධනාත්මකව. ඉතින් මගේ වැරද්දක් නම් ගේන්න ඕන. මොකද ලෝකේ ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තටම මේ
ආත්මීය කඩාවැටීමක් වෙලා තියෙනවනේ. අපි ඒක පිළිගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළෙන් මට දැන් මම පුද්ගලිකව ක්‍රීඩා ඇමති විදිහට හමු වුණා මේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ඉන්න ජ්‍යෙෂ්ඨම නිලධාරි දෙන්නා. ලංකාවට ඇවිල්ලා මා මුණ ගැහුණා. මට ඒ වෙලාවේ මොකක්ද යාලා කිව්වේ? යාලා කිව්වා ශ්‍රී ලංකාව ඉතිහාස ක්‍රිකට් වල තත්ත්වය ගැන කියලා කිව්වා මේ ලංකාව ඇත්තටම දැන් ඉදිරියෙන් හිටියේ කරප්ෂන් ලීග් එකේ විතරයි කියලා කිව්වා. කරප්ෂන් ලීග් එකේ ඉදිරියෙන් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වඩා අන්තයි කියලා කියනවා. ඔව් ඒ වෙන්නේ පිළිගැනීමක් තිබ්බේ. හැබැයි පනතෙන් ඇත්තටම අපිට ලොකු ආවරණයක් හම්බුණා. මේ පනතෙන් ගොඩක් අපි දේවල් නිවැරදි වුණා. දැන් දැනටත් මම දන්නවා දැනට කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් නෙමෙයි ඉතිහාසයේ හිටපු කීප දෙනෙක් සම්බන්ධයෙන් ඔය ICC එකම පරීක්ෂණ පවත්වනවා. ඔබ දන්නවා ඒ ගැන. ඉතින් දැන් ලෝකෙම මේක දැන් අපේ දැන් පූජනීය චරිතය හිටියේ. දැන් වසීම් අක්රම් කිව්වොත් එහෙම මේ අසරුද්දීන් කිව්වොත් එහෙම දැන් මට තාම මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අසරුද්දීන් ක්‍රිකට් ක්‍රීඩාවට එන්නේ පළවෙනි ටෙස්ට් තරඟ තුනේම පිට සෙන්චරිස් 3ක් ඒක රෙකෝඩ් එකක් තියෙනවා නේ. හැබැයි අසරුද්දීන් මේ චෝදනා එනවා අසරුද්දීන් ඔප්පු වෙනවා ක්‍රීඩාවෙන් බැහැර වෙනවා නේ. ඉතින් මේ ෂේන් වොන්ට පාව මේ චෝදනාව ආවනේ. ඉතින් ඒ නිසා දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ අර මං කිව්වේ ආත්මය කඩන් වැටෙනවා. මේ තරඟකාරී බව වැඩි වෙන්න මේවට බුකි කරවෝ එළඹිලා ඔට්ටු කරවෝ ඇවිල්ලා මේ අර පාරිශුද්ධ දැන් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඇත්තටම මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් කියලා නඳුන්වන්නේ. මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් කියලා කිව්වේ රංගන මේ ෂර්ට් එක යට කරලා අඳින හින්දවත් අම්පයර්ස්ලා ටයි එක දාලා ඉන්න හින්දවත් කෝට් එක දාගෙන ඉන්න හින්දවත් නෙමෙයිනේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් කියලා කියන්නේ. ගෞරවනීය ආකාරයෙන් ක්‍රීඩා වේදනාව නේද? දැන් ලෝක ක්‍රීඩාවන් ගත්තම දැන් ක්‍රිකට් ක්‍රීඩාව විතරයි සමූහ ක්‍රීඩා වලින් කියන්නේ එක ටීම් එකක් මේ තමන්ගේ ලකුණු රැස් කරලා ඉවරලා අනිත් අයට දෙන්නේ. දැන් ෆුට්බෝල් ගත්තොත් එහෙම නැත්නම් රග ගත්තොත් වොලිබෝල් ගත්තොත් මේ ඕන ක්‍රීඩාවක එක විටනේ ලකුණු රැස් කරන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව හැදලා තියෙන්නේ මෙහෙම නෙමෙයි. ක්‍රීඩාව එන්නේ ඔබ ලකුණු රැස් කළා සම්පූර්ණ මේ කාලේ ඉවරනයින් පස්සේ තමයි මගේ ටීම් එක මම ලකුණු රැස් කරන්නේ. ඒකත් මේ ගුණයන් ආරක්ෂා කරගන්න මම හිතන්නේ නිර්මාණ වෙච්ච දෙයක් වෙන්නේ නැහැ. හොඳයි. අපි ජාතික දේශපාලනයේ කාරණාවලට යමු. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු ඉතිරි අඩහොරාව අපි වෙන් කරගමු. මේ මොහොතේ රටේ පවතින දේශපාලන තත්ත්වය, ඒ වගේම ජනාධිපතිතුමන් පත් වුණාගෙන් පසු වැඩපිළිවෙල පිළිබඳ මේ ඉතිරි අඩහොරාව තුළදී කතා කරමු. ඔබ මහජන හඬට වේදිකාවක් මහජන දිනයේ සමගින් විරාමයට පෙර අපි ඩලස් අල්හපිරම ඇමතුමා සමගින් කතා කළා වත්මන් කොරෝනා අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන්ුත් අධ්‍යාපන ශාස්ත්‍රයේ සහ ක්‍රීඩා ශාස්ත්‍රයේ සම්බන්ධයෙන්ුත් අපි දැන් සූදානම් ජාතික දේශපාලනය සම්බන්ධයෙන් කතා කරන්නට. චාමර. ඔව් අර තරුණ කටයුතු කොටස පොඩ්ඩක් අපිට හැලිලා මේ පැය භාගය ඇතුළතදී ජාතික දේශපාලනයට යන්න වෙන ඇමතුමනි මේක විපක්ෂයෙන් කරන චෝදනාවක්. මේක මහ පොළොවේ කරන චෝදනාවක් එක්තරා ආකාරයකට ඔබතුමා එකට පිළිතුර ලබා දෙන්න අපිට. ජනාධිපතිතුමා පත් වෙන මොහොතේදී යෝජනා කරපු වැඩපිළිවෙලක් තිබුණා. ඒකට කොරෝනා වලින් බාධාවක් පැමිණියත් සාධාරණයි. මාස 8ක ගත වුණු කාලය තුළදී ඔබතුමාලා පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරේ නැහැ කියන දේ උදාහරණයක් විදියට පොහොරකෝ කියන ප්‍රශ්නය අහනවා විපක්ෂය. මොකක්ද ඔබතුමා උත්තරේ? දැන් පොහොර ප්‍රශ්නයක් සමාජයේ තියෙන බව පිළිගන්නවා. නමුත් මේ ගැටලුව තියෙන්නේ ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් නොකරා කියලා කියන එක නෙමෙයි. ඇත්තටම දැන් මේකට මට ප්‍රවේශයක් එක්ක උත්තර දෙන්න අවසර දෙන්න. ඒ කියන්නේ ඇත්තටම රටේ ප්‍රශ්න තිබුණේ කොරෝනා වෛරසය නිර්මාණය කරපු ප්‍රශ්න නෙමෙයි. ඒක ප්‍රශ්නයක් තමයි. මගේ ඒතර ප්‍රශ්න තුනක් කියලා කියනවා නෙමෙයි. අපේ රටේ ආර්ථිකය ගත්තම මුළුමනින්ම නිෂ්පාදන ක්‍රියාවලිය මාස 4ක් ඇන හිටලම තිබ්බා. නේ? අඳුර නීතිය මාස 3මාරක් අකණ්ඩව තිබුණා. අපිට අවශ්‍ය විදේශ විනිමය අපේ මේ විදේශ වලින් ආපු මේ රෙමිටන්ස් මේ අපේ මේ ලංකාවට විදේශ සම්ප්‍රේෂණ මුදල් එකක්වත් සතයක්වත් ලැබෙන්නේ නැතුව තිබුණා. අපේ අපනයන්නේ නතර වෙලා තිබුණා. ඉතින් ඒ හින්දා විශාල ආර්ථික අර්බුදයක් අපි ගොදුරලා තිබුණා මේ පහුගිය මාස 4ක කාල සීමාව තුළදී. නමුත් දැන් අපි මේ දැන් බොහොම වේගයෙන් සක්‍රිය වෙමින් ඉන්න වෙලාවක මේක. හැබැයි ඇත්තටම චාමර මේ රටේ තිබ්බ ප්‍රශ්නේ කොරෝනා වලින් මතුවෙච්ච ප්‍රශ්නට බරටත් වඩා බරපතලයි. අපි ආණ්ඩුව බාර ගන්නකොට කියන්නේ කොරෝනා වෛරසයට වඩා ලොකු හානියක් අර යහපාලන වෛරසය විසින් ආර්ථිකයට කළා තිබ්බා. බරපතල හානියක්. ඒ කියන්නේ අවුරුදු 5ක කාල සීමාව තුළදී දැන් ආර්ථිකය මනින දර්ශක රාශියක් තියෙනවානේ. ඒ ඕනම දර්ශකයකින් මම බලන්න. දැන් මම කියන එක නෙමෙයි මම කියන්නේ.
ආර්ථිකය මනිනවා නම් අපි තන කොයික පුද්ගල ආදායම නැත්නම් දළදේශ නිෂ්පාදිතය නැත්නම් foreign reserves විදේශ සංචිත මේ ඕනම දර්ශකයකින් මැනලා බැලුවම එතෙන් අපේ බදු ප්‍රමාණය එහෙම නැත්නම් ණය වැඩිවීම මේ හැම එකකම බැලුවම අපි බරපතල අර්බුදයකනේ හිටියේ. අපේ දළදේශ නිෂ්පාදිතය 2.3 වගේ තැනකටම වැටුණානේ. නේ? ඉතින් දැන් මේ ඒ ආර්ථිකයේ තාම يعني ගොඩ එන්න බැරි තැනකට වැටලා ඉන්න වෙලාවක තමයි අර ගහෙන් වැටුණු මිනිහට ගොඩන්න කියලා කියන වගේ සාම්ප්‍රදායික ගමේ කියමන අර යහපාලන වෛරසයෙන් මේ තුවාල වෙච්ච මනුස්සයට කොරෝනා වෛරසය වැළඳුනා වගේ වුණා. එවකට හිටියේ මුදල් ඇමතුමා එහෙමනම් කියන්නේ ඔබතුමාලා ලොකු ණයක් අරන් තිබ්බා මේකට ගෙවන්න වාරික තිබ්බා ඒ හින්දා තමයි මේ ආර්ථික අර්බුදයටපත් උනේ කියලා. දැන් ණය අපේ මුළු කාලයම ගත්තු ණය ප්‍රමාණයට වැඩිය. ඒ කියන්නේ 2004 ඉඳලා 2014 දක්වා අවුරුදු 9කදී ගනු ලැබූ මේ දේශීය විදේශීය ණය ප්‍රමාණයට වැඩිය මුළු රටම දන්නවනේ අවුරුදු 5කදී ගනු ලැබූ ණය ප්‍රමාණය වැඩි වුණානේ මේ රටේ. නේ? ඉතින් එතන තිබ්බ ලොකු බරපතල ගැටලු තුනක් තිබ්බා. එකක් තමයි ඒ ආණ්ඩුවේ කළමනාකරණය. ඉතාම දුර්වල කළමනාකරණයක් තිබුණා. සහ ස්ථාවරභාවය පිළිබඳ. ඒ කියන්නේ කිසිදු තීන්දුවක් ගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. බරපතල කැමැදීම් තිබුණා ආණ්ඩුව ඇතුලේ. එහෙනම් තීන්දුව ගන්න බැරි කමකට ඇවිල්ලා ගිහින් තිබුණා. ඉතින් මේ සියල්ලත් එක්කම ආර්ථික ගැටලු රාශියක් සමාජයට ඉතුරු කළා තමයි ආණ්ඩුවක් විතර ගියේ. ඉතින් මේකත් එක්ක කොරෝනාත් එක්ක එකට තියලා බැලුවම ඇත්තට මේ මට්ටමින් හරි ආර්ථික රඳවගත්තු විදිය දැන් බලන්න මේ මහා ඊටාම අමාරු කාල පරිච්ඡේදයේ පවුල් ලක්ෂ 70 ගානකට රුපියල් 5000කුත් ගෙවලා ඊටාම පීඩාකාරී තැනකට සමාජය ගෙනියන්නේ නැතුව රාජ්‍යයේ තමන්ගේ වගකීම ඉෂ්ට වුණානේ. අඩුපාඩුකම් ඇති මම නැහැ කියලා කියන්නේ නැහැ. සාමාන්‍ය නමුත් දැන් සමාජයේ විශ්වාසෙකුත් නැගිලා තියෙනවනේ චාමර. දැන් හිතනකො එක පැත්තක් ගැන විතරක් නෙමෙයි සමස්ත සමාජය අපි දැන් පුරවැසියෝ විතර ගත්තම ආර්ථිකයක සාධකයක්. සමස්ත සමාජයට දැන් මේ මොහොතේ තියෙන විශ්වාස දැන් බලන්නකෝ. දැන් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පොලිසියේ ලංකාවේ කුඩු ව්‍යාපාරයේ මෙහෙවිලා තියෙන එතනින් කියලා කියන එක ඔබ හිතනවද මේ නායකයාගේ මේ වැඩ පිළිවෙල නොවෙන්න රටට හෙළිදරව් වෙයි කියලා? අපි කුඩු මුදලාලට බැලමනේ ඉඳී. හැම ඉස්කෝලයක් ළඟ ඉස්සරහට මෙලන කුඩු ටික විකුණනවා. රටම කුඩු දරුවෝ කුඩු උදුරට යට වෙලා තිබුණේ. හැබැයි මේකේ මුල් කොහෙද තිබුණේ? කවුද මේකට ආවරණය දෙන්නේ? මේක සමාජයේ කවදාවත් මතු වෙන්නේ නැහැ. ඊළඟ පාතාලය මේ මහා මෙහෙයුම් වෙන දේවල්. බන්ධනාගාර ඇතුලේ මේක ක්‍රියාත්මක වෙච්ච විදිය. කොයිතරම් ප්‍රබල චරිතද ඒවා. කොයිතරම් ආවරණයක් තිබුණාද? මේ ගත වෙච්ච පුංචි කාල සීමාව ඇතුලේ කොරෝනා වෛරසයේ පැත්තෙන් මාරාන්තිකයි යෝ ඇත්ත ආර්ථික කඩවැටලා මේ සියල්ලමත් මේට සමාන්තරව සිද්ධ වෙනෝනේ මේ රටේ දැන්. එතකොට පෙර රජයේ වැරදි තිබුණා. ඒත් එක්කම අපි දැක්ක ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන් ගෙනල්ලා බොහොම තදින් කතා කරාගෙන් පස්සේ පහුවදා ඉඳලා ආර්ථික ප්‍රතිසංස්කරණ උන් කරනවා. නිලධාරීන්ගේ සහයෝගය හම්බෙන්නේ නැද්ද ඔබතුමන්ට? මම හිතන්නේ බැංකුව සම්බන්ධයෙන් නම් ඇත්තටම නිලධාරීන්ගේ සංඛ්‍යාලය කරන හැටියට නම් මට මතක විදියට බිලියන 53ක් බැංකුවට උන් මුදා හැරලා තිබුණ බවයි අර 104 විශේෂ සහනදායි පොලි යටතේ මම හිතනවා අර වාර්ෂික පිරිවැටුම බිලියනයකට අඩු ආයතන වෙත නිකුත් කරපු ණයක් මේක. වාර්ෂික පිරිවැටුම බිලියනයකට අඩු. ඒතර ලංකාවේ ව්‍යාපාර 20000 ගානකට ලබා දී තිබුණු බවයි මේ ඔවුන්ගේ සංඛ්‍යාලය කරන තිබ්බ මතය. නමුත් ඊට වඩා බරපතල මැසිවිල්ලක් සමාජයේ තිබුණා. ඇත්තටම ආර්ථිකය කඩන් වැටිච්ච වෙලාවක සියලු ව්‍යවසායකයෝ අසරණ වුණානේ. ලංකාවේ ප්‍රධානම පෙළේ ව්‍යාපාර ආයතන පවා තමන්ගේ සේවයකට මුළු වැටුප දී ගන්න බැරි තරම් බොහොම අසරණ තත්ත්වයට වැටුණානේ. ඉතින් එතකොට බැංකුවක ප්‍රධාන මහ බැංකුවේ ප්‍රධාන වගකීම ඒකට පාර පෙන්නන එක. ඒතර ජනතුමා අවසාන වශයෙන් කිව්වේ දොස් කීමකට වැඩිය කිව්වේ එක්කෝ ඔබ මට පාර පෙන්නන්න. එහෙම නැත්නම් මම නායකයා විදිහට කියන පාරේ අපි එකට යන්න උත්සාහ ගන්න. දැන් තියෙන මේ දෙකටම නැති තැන. ඔකට අවසාන වශයෙන් මම කියන්නේ මේකේ මේ අර අපි කියන බොටම් ලයින් එක කියලා ජනතුමාගේ කතාවේ අවසානයේදී බෙතරනේ. දැන් ඊට පස්සේ මේක සක්‍රිය වෙන්න පටන් ගත්තා. මම මේ නිලධාරියෙක්ට දෙන්නෙක්ට ඇඟිලි දික් කරන උත්සාහ කරනවා නෙමෙයි. නමුත් කොතනක හරි තැනක දැන් මේක මේ යන්ත්‍රයක් කියලා කියන්නේ චාමර මේ වීල්ස් ගොඩක් කරගෙන එකක්නේ. අවසාන වශයෙන් යන්ත්‍රය නිෂ්පාදනය වෙන්නේ මේ හැම වීල් එකක්ම කැරකීම ආරානේ. හැබැයි මේ එක වීල් එකක් නතර වුණොත්
අනිත් වීල් සියල්ලම කරකුණත් යන්ත්‍රය සමස්තය අකර්මණ්‍ය වෙනවා. සමස්තය කර්මන්නේ වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් මේක ඇතුලේ තිබුණා කියලා කියන එක විශ්වාසය මට තියෙනවා. හැම දැන් හිතන්නකෝ දැන් මේක මේ ආර්ථිකයට අදාළ විතරක් නෙමෙයි දැන් බන්ධනාගාරය බලන්න. දැන් සෙනසුරාදා දවසක පාතාලේ තුවක්කු කතා කරන්න පටන් ගන්නවා. අවුරුද්දකට විතර පස්සේ. මාස 8කට විතර පස්සේ. සමාන අවුරුද්දකට නෙමෙයි. තුවක්කු කතා කරන්න පටන් ගන්නවා. අපි සිළු දනාම ෂොක් වෙනවනේ එක දවසක. වැලිගමදී, මාලිගාවත්තේදී, සොයිසපුරේදී එක දවසක තුවක්කු කතා කරනවා. අපි තාම සරලව දන්න ලෝක යථාර්ථයක් තමයි තුවක්කු කතා කරනකට නීතිය ගොළු වෙනවා කියලා කියන එක. ඒක ජාත්‍යන්තරව පිළිගන්නා වූ මේ સિદ્ધාන්තයක් නේ. ඒතර අපි ෂොක් වෙනවානේ එක සැරේට. හැබැයි සඳ උදේ වෙනකොට ඒ බුද්ධ්‍යංශ වාර්තා කරන ජනත්වයාට මේ සියල්ලම සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ ආකාරයේ මේ මහා මොළ ක්‍රියාත්මක වෙන්නේ මෙතන. මෙන්න උපදේශ සිළු දේවල්. ඒතර එදාම සඳහවස මුළු බන්ධනාගාරයම ගේන ජනාධිපතිතුමා. ගිරලා අර මහ බැංකුවේ වගේම ඒ නිලධාරීන්ට කියනවනේ. නේ? දැන් දා ඊටාම විවෘත භාෂාවෙන් කියන්නේ මට මිනිස්සු ඡන්ද දීලා තියෙන්නේ. මේකට උත්තර හොයන්න. මගේලා උත්තර තියෙනවා. හැබැයි ඔබට උත්තර දෙන්න බැරි නම් ඔබ මේකට උත්තර දෙන්නේ නැත්නම් කරුණා මට කියන්න. නැත්නම් උත්තර දෙන්න පුළුවන් කෙනෙක්ට මේක දෙන්න. හැබැයි සඳ හවස 4ට එක කියලා අංගරවත් දවසම බලාගෙන ඉන්නවා. හැබැයි ඒකට උත්තරයක් හම්බෙච්ච නැති තැන තමයි බදාදා උදේ කැබිනට් මණ්ඩලයට ජනතුමා ඉන්නේ යම් වෙනස්කමක් කරගෙන. ඒ වෙනස්කම කරනවා. ඒ වෙනස්කම කරපු මොහොතේ ඉඳලා ඊට පැය 48කට පස්සේ ඔබේ නාලිකාව හරහා පෙන්වන්න රටට මොකද්ද? ලංකාවේ ලොකුම කුඩු ව්‍යාපාරිකයේ බන්ධනාගාරය ඇතුලේ තියෙන සුඛෝභෝගී කාමරේ. ස්ප්‍රින් මැට්‍රස් එකල ඉන්න අර ෆ්‍රිජ් එක තියෙන ඕන් එක තියෙන මේ කාමරේ මේ සිරමැදිරිය. ඒකත් එක ඉතින් ඉඳලා පාතාලේ ඉඳලා අහුවෙනවා. ඇතුලේ තියෙන සැටලයිට් ෆෝන්ස් එක අහුවෙනවා. මේ කුඩු ව්‍යාපාර ටිකෙන් ටික අහුවෙනවා. දැන් ඒ පීඩනය එල්ල කරාම අර මලකඩ කාලා හෝ වෙනත් හේතුවක් හින්දා ක්‍රියාත්මක නොවිච්ච ගතිරෝධ වීල්ස් මොන කරගෙන පටන් ගන්නවා. කරගෙන පටන් ගන්නවා. දැන් නිමවුම අපේ අතේ තියෙනවා. එතකොට ඔබතුමා ආර්ථිකය සම්බන්ධයෙන් කතා බහ කරපු නිසා එක ප්‍රශ්නයක් අහන්නට හිතුණා. දැන් ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට අපි ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ඉඳලා එකපාර කඩාගෙන වැටෙනවා පහළට. නමුත් අපිට වසර 21ක් ගත වෙලා ඉතිහාසයේ ඉහළම ආදායම් සහිත රටක දත්තයන් හිටියේ නෑ අපේ ඉතිහාසයේ. මධ්‍යම එකේ ඉහළ මට්ටමේ ඉඳලා පහළට වැටෙනවා. පුද්ගල ආදායම උපරිමයෙන් ආවේ $4900 නැවිලා තියෙනවා. දැන් අපි ඔය දියුණු කියලා ලේබල් එක ගන්න $12000 නේද? ඔව්. ඒතර මහින්ද චින්තනයේ එදා ප්‍රතිපත්ති ප්‍රකාශයත් තිබුණා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් තියෙනවා. දැන් එදා මහින්ද චින්තනය ඇතුළේ තිබ්බේ 2020 වෙනකොට අපි මැදි ආදායම් සහිත ඉහළ මැදි ආදායම් සහිත රටකට අපි ඇතුල් වෙනවා කියලා කියන විශ්වාසය ඇතුව ගමනක් ආරම්භ කළා දෙන්නේ. ඉතින් එව්වා දැන් උදාහරණයක් පහුගිය අවුරුදු 5ම ගත්තම ඒක පුද්ගල ආදායමේ වැඩිවීම ඇත්තටම අවුරුදු 3ක් තියෙනවා. ඒක පුද්ගල ආදායම අඩු වෙච්ච අවුරුදු 3ක් තියෙනවා. කියන්නේ ඩොලර් 100කින් වැඩි වුණේ නැහැ. ඩොලර් 100කින් වැඩි වෙලා නැහැ. ඉතින් මම කියන්නේ නැවතත් ඉතිහාසයට ඇඟිලි දික් කරනවා නෙමෙයි. හැබැයි මේක තමයි යථාර්ථය. ඉතින් සාකච්ඡාවකදී මේ ඇත්ත කාරණා එළිය සාකච්ඡා කරන්න එපයි. නේද? දැන් 3න් 2ක් ඉල්ලන්නේ යමතුමා. චාමර මගෙන් අහන හොඳම ප්‍රශ්නය ඔබ. ඒක මොකද දන්නවද? දැන් මේක මත සමාජයේ තියෙනවා මේ මගේ මේ පොඩි දිවැරීමත් එක්ක මත වෙච්ච දේ මේ ප්‍රශ්නට බය වෙලා වතුර බිව්වනේ. ඊටාම වැදගත් දේශපාලන ප්‍රශ්නයක්. අපේ වේදිකාවේ 3න් 2 බලයක් ඉල්ලනවා. සමහර වෙලාවට විරුද්ධ පාර්ශවය සමහරට මැදිහත් අය මේ 3න් 2 බලය ඉල්ලන දේශපාලඥයා දිහා බලලා අපි දැන් X කියලා කෙනෙක් මේ ඉල්ලුවේ කියලා. අපේ වේදිකාවේ X කියන දේශපාලඥයෙක් ප්‍රාදේශීය දේශපාලඥයෙක් ඉල්ලනවා. ඒතර X ගේ චරිතයට අදාළව ඔන්න කියන මේ 3න් 2 බලය ඉල්ලන්නේ මෙන්න මේකට. මෙයාට මේක කරන්න, මෙයාට මේක කරන්න, මෙයාට මේක කරන්න. එහෙමනේ. නමුත් ඇත්තම චාමර මොකද මේ 3න් 2 බලයක් අවශ්‍යලා තියෙන්නේ? දැන් රටේ මගේ විග්‍රහයට අනුව මම වර්ධින්න පුළුවන්. මගේ විග්‍රහයට අනුව මේ රටේ මව් ප්‍රශ්නේ මොකක්ද? මේ රටේ මේ ආර්ථික ගැටලු වෙනත් ප්‍රශ්න ප්‍රාන්තවාදය පිළිබඳ අර්බුද මේ රාශියක් අපිට තියෙනවනේ. මම විශ්වාස කරන විදිහට මව් ප්‍රශ්නේ තමයි අපිට වසර දශක ගණනාවකින්
ස්ථාවර පාර්ලිමේන්තුවක් හදාගන්න බෑ. ස්ථාවර පාර්ලිමේන්තුවක් හදාගන්න බෑ. ස්ථාවර පාර්ලිමේන්තුවක් හදාගන්න බැරි වුණේ ඇයි? මේ ව්‍යවස්ථාව. මැතිවරණ ක්‍රමය. මැතිවරණ ක්‍රමය අනුව. මැතිවරණ ක්‍රමය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ සමානුපාතික මැතිවරණ ගේන්නේ සද්භාවයෙන්. සද්භාවයෙන් ගේන්නේ. ඒකට විශේෂයෙන්ම අර තුමා කිව්වා අර මයිනොරිටි රිප්‍රසන්ටේෂන් කියලා කියන එක සුළුතරේ නියෝජනය තිබුණේ නැහැ පරණ ක්‍රමය ඇතුලේ. ඒක ගේනවා එතුමාට අවශ්‍යලා තිබ්බා. ඒක ඊටාම ධනාත්මක සිතුවිල්ලක්. ඒක හොඳයි. හැබැයි ඒ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගෙනාපු මැතිවරණ ක්‍රමය ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් වෙනස් කරා කිසිදු තාර්කික විද්‍යාත්මක පදනමක් නැතුව ආණ්ඩුව ඇතුළේ පිටව සමහර බලවේග තෘප්තිමත් කිරීම සඳහා. ඒ වෙනස් කිරීම තුළ මේ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් හැදුනා. මේක මම නිකන් හුදු ප්‍රකාශයක් විතරක් නෙමෙයි මම ඔප්පු කරලා පෙන්නනවා ඔබට. විකෘතියක් හැදුනා. කොහොමද විකෘතියක් කියලා කියන්නේ? දැන් අද පවත්වන මේ මැතිවරණ ක්‍රමයේ යටතේ මේ පවත්වන්නේ 8 වෙනි මහා මැතිවරණය. 89 තමයි සමානුපාතික ක්‍රමය යටතේ පළවෙනි මැතිවරණය තියෙන්නේ. ඒතර 89 94 2000 2001 2004 2010 2015 මේ 8 වෙනි එක 2020 රංගන මේ මැතිවරණ 7න් මැතිවරණ දෙකක විතරයි සාමාන්‍ය බහුතරය කියන්නේ 113 ඉක්මවල කියලා බලයක් හම් වෙන්නේ. කිසියම් සන්දානයකට හෝ පක්ෂ අවස්ථා දෙකකදී විතරයි මැතිවරණ දෙකකදී විතරයි. එකක් 89 පළවෙනි මැතිවරණේ. හැබැයි ඒක මහා භීෂණයක් යටතේ තිබ්බ මැතිවරණයක්. ඒක අහම්බයක්. 46යි මට මතක විදිහට මේ ටර්න් අවුට් එක මේ ඡන්ද කාලීමේ ප්‍රකාශ කරපු ප්‍රමාණය 50 වටේ තිබුණේ. ලංකා ඉතිහාසයේ අඩුවෙන්ම ඡන්ද පාවිච්චි කරන මැතිවරණය. ඡන්ද පොළට මිනිස්සු කංගියේ හමුදා රැකවරණත් එක්ක. එක පක්ෂයක කණ්ඩායමක් තමයි ඡන්ද පොළට ගියේ. ඒකත් ගිහලා බලහත්කාරනේ ඡන්ද දැම්මේ. මෙතන කොමිසම වාර්තාවේ තියෙනවනේ. ඒතර ඒක අපිට යථාර්ථය කියලා පිළිගන්න බෑ. ඒතර මේ මැතිවරණේ බහුතරයක් හම්බ වෙනවා. සාමාන්‍ය බහුතරයක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙවෙනි මැතිවරණේ 2010 යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒකත් මගේ විග්‍රහයට අහම්බයක්. මොකද යුද ජයග්‍රහණය අපේ ජීවිත කාලේ කවුරුත් අපේක්ෂා කරපු දෙයක් නෙමෙයි. බෝම්බ නැති මරාගෙන මරන ප්‍රහාර නැති රටක ජීවත් වෙන්න පුළුවන් කියලා. ආශ්වාද ජනක හැඟීමෙන් සියලු දෙනාම ඡන්ද පොළට ගියා ඒ වෙලාවේ. පක්ෂ බෙදයක් තිබ්බේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට දේවත්වයක් ආරෝපණය වෙලා තිබ්බ සමාජයක්. ඒ මොහොතේ. ඒ මෙතන තිබ්බ මොහොතේ. ඒකට බහුතර බලයක් හම් වෙනවා. මම කියන්නේ ඒකත් අහම්බයක්. මේ දෙක ඇරෙන්න මේ 89 සහ 2010 මැතිවරණ දෙක ඇරෙන්න අනිත් හැම මැතිවරණෙම දිහා බලන්න චාමර දැන් 94 මැතිවරණේ චන්ද්‍රිකා මැතිණිය ආපු වෙලාවේ චන්ද්‍රිකා මැතිණියට අති විශාල ආකර්ෂණයක් තිබුණා. මට මතකයි තිබ්බේ සටන් පාටි උදේශිකා නූතන විහාර මහදේවිය කියලා. එලා කූ පළල් සන්දානකුත් ගොඩ නැගුණා. ඡන්දෙට යනවා. එතුමිට කීයද හම්බෙන්නේ පාර්ලිමේන්තුවේ. මමත් පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට එන්නේ මැතිවරණේ. 94. හොඳයි. දිස්ත්‍රික්කෙත් පළවෙනි වෙලා ලංකාවෙත් වැඩිම මේ ප්‍රසන්ටේජ් එක අරගෙන චන්ද්‍රිකා මැතිණියත් මට දෙවෙනි වුණා ඒ වෙලාවේ. ඒතර මොකද්ද හම්බෙච්ච ප්‍රතිඵලය? 105යි. 105යි හම්බ වෙන්නේ. ඒක චන්ද්‍රිකා මැතිණියට ආණ්ඩුව හදාගන්න බෑ. ඒතර මුස්ලිම් කොංග්‍රසයේ අෂ්රෆ් මැතිතුමත් එක්ක සාකච්ඡා කළා මුස්ලිම් කොංග්‍රසය ගේනවා. ඒත් එකතු 112යි. 113 හම්බුනේ නෑ. ඊට පස්සේ තමයි අවසන් මොහොතේ උඩරට ජනතා පෙරමුණේ නායකයා චන්ද්‍රසේකරන් මැතිතුමා ගෙනල්ලා 113 හදාගෙන ආණ්ඩුව හදන්නේ 94. 2000 මැතිවරණේ චන්ද්‍රිකා මැතිණියට බෝම්බ ප්‍රහාරයක් කළ වෙච්ච මැතිවරණේ. එතුම ජනාධිපතිතුමිය ඇහක් නැති වෙනවා. සමාජ අනුකම්පාවක් ගොඩනගෙනවා. මැතිවරණකට යනවා. කීයද හම්බෙන්නේ? 107යි. 107යි. ඊළඟට ශ්‍රී ලංකා නිෂ්පක්ෂ මහලේකම්වරයා කඩාගෙන හැපැත්තට යනවා. ආණ්ඩුව කඩන් වැටෙන මගදී. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා නිෂ්පක්ෂ විශාල පිරිසක් එකතු වෙනවා ගිහිල්ලා. සන්දානයක් හැදෙනවා. යනවා මැතිවරණකට. කීයද හම්බෙන්නේ? 109යි. 2004 අපේ ඉතිහාසෙ බිහිවෙච්ච දැවැන්තම සන්දානය හැදෙනවා. දැවැන්තම සන්දානය. මොකක්ද දැවැන්තම කියලා කියන්නේ? ජවිපේ ශ්‍රී ලංකා නිෂ්පක්ෂ එකතු වෙනවා. ඒකට MEP, CP, LSSP මේ ඔක්කොමත් එකතු වෙනවා. ඩග්ලස් දේවානන්ද මහා සන්දානයක් හැදෙනවා. හැබැයි ප්‍රතිඵලය කීයද? 105යි. 105යි. දැන් මේ පහුගිය ආණ්ඩුව 2015 අගෝස්තු මාසේ හිතන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ විතරක් නෙමෙයි. රවුෆ් හකීම් මැතිතුමාගේ පක්ෂ එකතු වෙන ඒ සන්දානෙට. බදුරුදීන් මැතිතුමාගේ පක්ෂ එකතු වෙන ඒ සන්දානට. දිගම්බර මැතිතුමාගේ පක්ෂේ, මනෝගණේෂන් මැතිතුමාගේ පක්ෂේ, චම්පික රණවක මැතිතුමාගේ පක්ෂේ, රතන හිමියන්ගේ පක්ෂේ මේ ඔක්කොම මහා සන්දානයක් නැතේ. ශ්‍රී ලංකා පක්ෂ කණ්ඩායමක් එකතු වෙනවා.
හැදලා. හැබැයි මේ සියල්ලම එකතු කළා හදන ඒ අනික් කඳවුරේ දැවැන්තම සන්දානය. අර 2004 අපේ සන්දානය වගේ එකක් ඒක. කීයද හම්බෙන්නේ? 106යි. 106 හම්බෙන්නේ. එහෙනම් මව් දෝෂෙ මොකද්ද? යම් කිසි පාලකයෙක්ට අවශ්‍ය වුණත් ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩ ගන්න බෑ. පාර්ලිමේන්තුවේ බලය ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළට එන නාස්තිකවාදීන්ට, අන්තවාදීන්ට කප්පම් ගන්න සිද්ධ වුණා. හැමදාම හැම නායකයෙක්ටම ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩ ගන්න බෑ. ඒ නිසාම අර්බුද රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් බලන්න පළාත් සභා මැතිවරණය. පනතක් සම්මත කරගත්ත 2017 සැප්තැම්බර් 17 වෙනිදා. මම මේ විවාදෙට කරපු කතාවක් තුන හැන්සාට එක බලන්න. දැන් බලන්න මැතිවරණ තියන්න බෑ. කමිෂන් හැදුවා. ඉලෙක්ෂන් කමිෂන් එක හැදුවා. දැන් ඉලෙක්ෂන් කමිෂන් එක අරගෙන බලන්න. ඇත්තටම මේ 2019 මේ සමාන මේ 2019 වෙනි සංශෝධනයේදී ඉලෙක්ෂන් කමිෂන් එක 103 ව්‍යවස්ථාව නම් මතක විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 103 ව්‍යවස්ථාව තමයි ඉලෙක්ෂන් කමිෂන් එක හැදෙන්නේ. කියන ඝන පූර්ණය කීයද? 3 දෙනයි. සමාන මේ සමාජික සංඛ්‍යාව කීයද? 3 දෙනයි. 104 තියෙනවා සී. ඝන පූර්ණය කීයද? 3 දෙනයි. ලෝකෙ එහෙම එකක් තියෙන්න පුළුවන්ද? සමාජික සංඛ්‍යාවට සමාන ඝන පූර්ණයක් වෙන්න පුළුවන්ද? දැන් මේකෙන් මොනවද? හෙට එක කොමසාරිස්වරයෙක්. හිතන්නකෝ දැන් කප්පම් කල්යක් විසින් පැහැරගත්තා කියලා. මේ මෙතන තියන්න හම්බෙන්නේ නැහැ. මේ මෙතන තියන්න හම්බෙන්නේ නැහැ. දැනට පාර්ලිමේන්තුවේ හිටපු සියලු දෙනා එකට එකඟ වුණේ. ඒක තමයි මම කියන්නේ මේව කියන්නේ historical mistakes කියලා. ඓතිහාසික වැරදි. ඓතිහාසික වැරදි. ඒත් ඒ දැන යමතුමා කොහොම තුනෙන් දෙකක් බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ මේ ලබා ගන්න බැරි අවස්ථා පසුබිම මැතිවරණයේම බැරි වුණා නම් දැන් නමුත් මම කියන්නේ නැතෙන්ට. දැන් ජනාධිපතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරාම ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ හරියටම භෞතික ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ දැක්කම මේක අර 2010 ප්‍රතිඵලය වගේ එකක් පාර්ලිමේන්තුවේ බෙදෙන්නේ. ඒ කියන්නේ 2010 ප්‍රතිඵල භෞතික ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබිච්ච ඡන්දත් රනිල් මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැම්ම ඡන්දත් අපි තමු ඒක එහෙම මේ කියලා උපකල්පනය කරොත් බෙදෙන්නේ 124ක් පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ. 124ක් පොහොට්ටුවට. ඒ කියන්නේ ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵලය. ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල විදිහට ගත්තොත් දැන් උදාහරණයක් ගන්න දැන් අපිට දේශපාලන වශයෙන් අපේ කඳුරට අවාසම දිස්ත්‍රික්කේ කොළඹනේ. අවාසම දිස්ත්‍රික්කේ කොළඹ. හැබැයි කොළඹ සජිත් ප්‍රේමදාස මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගත්ත ඡන්ද අනුව බෙදෙන්නේ ඒක ගැලප්පුවොත් මහමැතිවරණට සමානුපාතික ක්‍රමයට ගැලප්පුවොත් ඒක බෙදෙන්නේ කොළඹ පොහොට්ටුව 11යි අලියා 7යි ජවිප 1යි 11යි 7යි 1යි එහෙම තමයි 19 හැදෙන්නේ 2015 ප්‍රතිඵලයේ අනිත් පැත්ත. ඔව්. දැන් මේ වෙලාවේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් කොළඹ මේ 7 අලියා ලකුණෙන් ආපු 7 දෙකට කැඩිලා. දැන් ලංකාවම ගත්තොත් 83යි තිබ්බේ. එක්සත් ජාතික පක්ෂයට. අර ප්‍රතිඵලය ඇති. දැන් 83 දෙකට කැඩිලා. 83 දෙකට කැඩිලා. ඉතින් බොහොම පැහැදිලි හැම දිස්ත්‍රික්කයකම. දැන් අපේ දිස්ත්‍රික්ක උනත් අපි හිතනවා ඇත්තටම 5යි 2ක ප්‍රතිඵලයක් තිබ්බේ මාතර. දැන් අපිට සාධාරණ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා මේක 6 කරගන්න පුළුවන් කියලා. 6 කරගන්න පුළුවන් කියලා. මොකද සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයට ගත්ත ලොකුම දුර්ලභමනේ මේක. දැන් මේක මේ රංගන 2015 මහමැතිවරණ වෙලාවේ අපේ කඳවුර ඇතුලේ විශාල තර්කයක් ආවා. ඇයි අපි මෛත්‍රීපාල මහත්තයත් එක්ක තරම් කරන්නේ? ඇයි බුලත් කුලෙන් තරම් කරන්නේ? මෙච්චර මෛත්‍රී අපිට හිරෑර කරද්දී මහින්ද මහත්තයා දරුවෝ හිරේ දාලා තියෙනවා. මෙච්චර අපිට හිරෑර කරනවා. ඇයි බුලත් කුලෙන් තරම් කරන්නේ අපි? ඇයි මෙයත් එක්ක ඉන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් ආවා. ඒතර අපි කීප දෙනෙක් හිටිය ඇතුලේ මට පුද්ගලිකවත් මම දැක්කම මට අපේම කඳුරෙන් පහර ගන්නවා. මෛත්‍රීපාලට කඩ යනවායි කියලා. මට ඒ වෙලාවේ නැත්තම් කොලම්සල ඇතුලේ ප්ලාන් කළා මම දන්නවා කොහොමද වෙන්නේ කියලා මට ඒක අදාළ නැහැ. මට නිවැරදි කියලා ප්‍රතිපත්තියක් දැනුණා මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. බාහිරත් කියන දේ මට අදාළ නැහැ. ඇයි අපි ඒ වෙලාවේ එහෙම පෙනී හිටියේ? ඒ වෙලාවේ අපි කැඩිලා තරම් කරා නම් 2015 ඔව් මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ ናයක වෙයි. අපිට ආසන 50කට එයි. දැන් අපි ඔක්කොම එකට තරම් කළත් 96 නේ ආවේ. අපිට 50කට එයි. මෛත්‍රීපාල මැතිතුමාටත් 25ක් යයි. හැබැයි මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයට 115ක 20ක බලයක් යනවා. අපිට අවශ්‍යලා තිබේ ඒක නතර කරන්න. ඒ නිසා අපි අකමැත්තෙන් වුණා. බුලත් කොලෙන් එකට තරම් කරන්න ඕන කියලා තීන්දුව කරා. මෙන්න මේ ලාමකව මේක හිතපු නිසා කොච්චර ලාමක තීන්දුවක්ද ගත්තේ කියලා කිව්වොත් බොළඳ ප්‍රාථමික තීන්දුවක් විතර ගත්තා. මැතිවරණයක් ආසන්න ඉඳගෙන පක්ෂේ ප්‍රධාන පක්ෂ කඩාගත්තා. දැන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය දැන්. ඒ නිසා මේ අසීමිත බලයක්
මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂයට මේ විශේෂ බලයක් යන්නේ නැහැ කියලා කියන එක හෝ ඔවුන්ගේ සමාන්තර කඳවුරට යන්නේ නැහැ කියලා කියන එක ඉතාම පැහැදිලි කාරණාවක් කියලා තියෙන සමාජයේ. නේ ලංකා ඉතිහාසයේ මේ තියෙන රංගන 17 වෙනි මහා මැතිවරණය 48 ඉඳලා ගත්තොත් එහෙම 17 වෙනි මහා මැතිවරණය. හැබැයි අපේ ඉතිහාසෙට මේක එකතු වෙන්නේ පළවෙනි මහා මැතිවරණයේ විදියට ප්‍රතිවාදියෙක් නැති. ප්‍රධාන ප්‍රතිවාදියෙක් නැති. ඒ කියන්නේ ඔබතුමාලා විශ්වාස කරනවා ලක්ෂ 69 එහෙමම ලැබෙයි කියලා. නෑ එහෙම වෙන්නේ එකක් නෑ. යම් හේකින් ඒක දෙපාර්ශ්වයටම බලපානවා. ලංකා ඉතිහාසයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරනකොට ජනාධිපතිවරුන්ට පස්සේ පවත්වපු මහා මැතිවරණයකදී සෑම පාවිච්චි කරපු මුළු ජන සංඛ්‍යාව ප්‍රකාශිත සංඛ්‍යාව අඩු වෙනවා. ඒක ඓතිහාසික සත්‍යයක් ඒක. එහෙම වෙන්නේ නෑ. නමුත් ඔබතුමා ඒ ජනප්‍රියත්වයේ ඒ ආකාරයෙන් අපි ජනාධිපතිවරයාට ඒ ජනප්‍රියත්වය තියෙන්නට ඇති. නමුත් දැන් වෙන අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වන්නේ ඒ ජනප්‍රියත්වයට සමාන ජනප්‍රියත්වයක් සහ ඡන්ද ප්‍රතිශතයක් මේ පිරිසට ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය ඔබතුමා ඉන්නවා. මම කියන්නේ ප්‍රතිශතයක් විදියට. ප්‍රතිශතයක් විදියට. සංඛ්‍යාවෙන් නෙමෙයි. ප්‍රතිශතයක් ලෙස. සංඛ්‍යාවෙන්. ස්ථිර වශයෙන්ම. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දේ පාවිච්චි නොකරපු මිනිස්සු නොවැම්බර් 16 වෙනිදා. අද සමාජ සාකච්ඡාවක් තියෙනවනේ. අද කියනවනේ දැන් මට කනට ඇහිලා තියෙනවා මේ මිනිස්සයා තව අවුරුදු ගාණක් හිටියොත් ස්ථිර වශයෙන් මේ රටේ පාතාලේ නැති වෙයි. මේ සමාජ සාකච්ඡාවක් තියෙනවා. මේ මිනිස්සයා අපේ දරුවන්ට කුඩු නැති රටක ජීවත් වෙන්න පුළුවන් වෙයි. හරි? මේ ගෝඨාභය මහත්තයා නම් මේ රට පාලනය කරන්නේ ප්‍රභාකරන්ලා සහරාන්ලා මේ පොළවේ කවදාවත් මතුවෙන එකක් නැහැ. නේ? නීතියක් තියෙන රටේ. කියන මහ විශාල සමාජ විශ්වාසයක් කොට නැගිලා තියෙනවා රංගන. සමාජ විශ්වාසයක් කොට නැගිලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මේ මැතිවරණට තේමා පාඩයක් හැදලා තියෙනවනේ දැන්. මැතිවරණට තේමා පාඩයක් හැදලා තියෙනවා. මොකක්ද තේමා පාඩය? ගෝඨාභය මහත්තයට ගැලපෙන පාර්ලිමේන්තුවක් හදන්න කියලා. තේමා පාඩයක් ඇවිල්ලා තියෙනවා. අපේක්ෂක ගැන නෙමෙයි කියන්නේ. ගෝඨාභය මහත්තයට ගැලපෙන පාර්ලිමේන්තුවක් හදන්න කියලා ඇවිල්ලා තියෙනවා. ඒ ගැලපෙන පාර්ලිමේන්තුව නිර්මාණය කරන්නට ලබා දීලා තියෙන අපේක්ෂකයන් පිළිබඳව ඔබතුමා සෑහීමකට පත් වෙනවද? දැන් මම ඒකට එහෙම උත්තර දෙන්න මේ කැමති වෙන්නේ නැහැ. අපේක්ෂකව අත විවිධ කණ්ඩායම් ඇති. නමුත් නායකත්වයේ විසින් ගනු ලබන තීන්දුවත් එක්ක නේ තීන්දුව වෙන්නේ. මම මේ ප්‍රතිපත්තියට කියන්නේ නැත්තම් මාව ඒ රහෙන් එළිය තියන්න ඕනේ. ඇමතුමා යම් හේකින් 3-2 සම්පූර්ණ කරගන්න බැරි වුණොත් වෙනත් පාර්ශවයක සහයෝගය ලබා ගන්නවද? දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ අපි අර මේ ප්‍රශ්නෙට මේ මොහොත ඉක්මන් වෙන නරකයි උත්තරයක් දෙන්න. මේ මොහොත මේ ඉක්මන් උත්තරයක් දෙන්න ඕන එකක් නෙවෙයි. කියන්නේ මේ මොහොතට දාලා ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඒ කියන්නේ උදේශික මම මේ ඔබේ ප්‍රශ්න මගහරිනවා නෙමෙයි. ඔබේ ප්‍රශ්න මගහරිනවා නෙමෙයි. දැන් ඇත්තටම අපිට තියෙන ගැටලු ටිකනේ ඇත්තටම මේ රට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි නේද? මේ ව්‍යවස්ථාව ඇතුලේ හිරවෙච්ච තැන් අලුත් ව්‍යවස්ථාවක් කියලා කියන්නේ මේ හිරවෙච්ච තැන් වලින් මිදෙන්න ඕනනේ. මේ මැතිවරණ ක්‍රමය දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔබ ඉස්ලාම ප්‍රශ්නෙටම ලෝකේ එක රටයි තියෙන්නේ. ලෝකේ එක රටයි තියෙන්නේ. ඒ රට තුළ තියෙන ව්‍යවස්ථාපිත ආයතන ව්‍යවස්ථාපිත දේශපාලන ආයතන තියෙනවනේ. දැන් අපේ රටේ ව්‍යවස්ථාපිත ආයතන 4ක් තියෙනවා. විධායක ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන. මේ හතරේ තියෙන්නේ මැතිවරණ ක්‍රම 4ක්. එහෙම වෙන්න පුළුවන්ද? පළාත් පාලන ආයතන සමානුපාතික ක්‍රමයට 40යි, කොට්ටාස ක්‍රමයට 60යි. පළාත් සභාව 50යි 50යි. පාර්ලිමේන්තුව මුළුමනින්ම සමානුපාතික. ජනාධිපතිතුමන් තා ක්‍රමයක්. බලන්න මේක විහිළුවක්නේ. මුළුමනින්ම විකාරයක් නේ. මේක වෙනස් වෙන්න ඕනනේ. පැහැදිලි. අර ඉතින් එතකොට මේ සඳහා දැන් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න බෑ 3 බලයක් නැතුව. ඔව්. ඔබතුමා මේ අර මුලින් ඉඳන් කියාගෙන ආපු එකේම කොටස් කිහිපයක් මම අහන්නේ මේ බොහොම කෙටියෙන් පිළිතුරු දුන්නොත් අපිට මේක දැනගන්නටම අවශ්‍යයි ඔබතුමාට කියවීමක් තියෙන නිසා. කොටස් ක්‍රමයේ යෝජනා කරන්නේ අර සමානුපාතිකයේ අඩුපාඩු වලට. දැන් ජිනේෂ් කුරාදන ඇමතුමාගේ නායකත්වයෙන් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරපු කමිටුවක් අවුරුදු ගණනාවක් තිස්සේ මේකට හොඳ රිසර්ච් එකක් කරා. මම වුණත් මගේ පුද්ගලිකව යෝජනාවලක ඉදිරිපත් කරපු කෙනෙක්. මොකද මේ මැතිවරණ ක්‍රමයේ උඩට පීනන්න හදපු කෙනෙක් තමයි මම මේකට ආරම්භක මොහොතේ ඉඳලා. මම කට පෝස්ටර් නැති බැනර් නැති පරිසරයට හිතකාමී මැතිවරණ ක්‍රමයක් අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පැත්තෙන් මේක ජාතික ප්‍රතිපත්තිය බඩපත්ලා තියෙනවා. හැබැයි පුංචි කොල්ලෙක් විදියට මම මැතිවරණට ඇවිල්ලා පළවෙනි මැතිවරණේ 94 අතදා බැලුවා මේක. එක වේදිකාවට ගෙනල්ලා සිළුම දේශපාලන පක්ෂවල කට්ටිය අපි මැතිවරණ රැස්වීමක් තිබුවා. ඉතිහාසයේ පළවෙනි වතාවට. මම හිතුවා ඒක අවසන් අවස්ථාව නොවේවා කියලා. ඒ හැම එකදීම අපි උත්සාහ ගත්තේ මේ මනාප ක්‍රමයේ ඇතුලේ කොහොමද මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නේ.
මේ අමනාපන වී මෙතන ක්‍රමයේ ක්‍රෝල් කරගන්න නැතුව ඉස්සරහට යන්නේ කොහොමද කියලා. කඹුරුපිටිය අපි ඒක ලකුණු විදියට කඹුරුපිටිය මිනිස්සුන්ට ඒ ගෞරවය මං ඉතාම නිර්ලෝභීව දෙන්නට ඕනේ. අපි ලොකු අත්දැක බැලීම් රාශියක් කරා. මේ කඹුරුපිටිය ජනතාවත් එක්ක මාතර ජනතාවත් එක්ක. ඉතින් දැන් මම විශ්වාස කරනවා ඒක කරන්න පුළුවන්. කොට්ටාස ක්‍රමය. නෑ කොට්ටාස ක්‍රමෙන් නෙමෙයි. අර දිනේෂ් කුමාරවර්ධන මැතිතුමා යෝජනා කරේ 70%ක් කොට්ටාස ක්‍රමේ 30%ක් සමානුපාත ක්‍රමේ. මොකද සමානුපාත ක්‍රමේ මේ සාධනීය ලක්ෂණ ටිකක් තියෙනවනේ. ඇත්තටම සුළුතරේ මතේ නියෝජනය වෙන්න ඕනනේ. ඒක මුළුමනින්ම බැහැර කරන්න බෑනේ. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම තුල එන විකෘතිය මේකෙන් නැති වෙයි නේ මොනොත්. නෑ පළාත් පාලන මැතිවරණේ තියෙන 60 40යි. ප්‍රතිශතය වෙනස් වුණා. මම කියන්නේ මේ ආයතන සියල්ලම මේ 70යි 30ට යන්න ඕනේ කියලා කියන්නේ මගේ විශ්වාසය. අර ඔබතුමා පැහැදිලි කරන් ආපු එකේම එක තැනකදී 2001 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අවුරුද්දෙන් ආණ්ඩුව විසිරුවා හරිනවා. ඒ විදිහේ පාර්ලිමේන්තුවක් යලි බිහිවිය යුතුද නැත්නම් ජනාධිපතිවරයාගේ බලතල අඩු වී පාර්ලිමේන්තුව තිබිය යුතුද? ඇත්තටම පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය මම පාර්ලිමේන්තුව නියෝජනය කරපු කෙනෙක් විතරම කියන්න දෙපැයි. පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසයේ මහා සමාජය ඇතුලේ දැන් බිඳ වැටෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව ගැන මන්ත්‍රීවරයා ගැන තිබ්බ විශ්වාසය. දේශපාලන ආයතන ගැන තියෙන විශ්වාසය. මහා සමාජයෙන් බිඳ වැටෙලා තියෙන්නේ. මේක කොච්චර තිත්ත වුණත් මේක ඇත්ත කාරණේ. නේ? මට මතකයි අර කොවිඩ් මාරයා බරපතල විදිහට ඉසෝසන වෙලාවේ තිබ්බ FB එකේ තිබිච්ච මේ ඉල්ලීම. ඒ ඉල්ලීමක් කරනවා. මොකද ඉල්ලීම ඔබට කොරෝනා වෛරසය වැළඳී ඇතනම් පළමුවෙන්ම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා මුණ ගැසී ඔහුට උණුසුම් හාද්දක් දීමෙන් අනතුරුව රෝහලට ඇතුල් වෙන්න කියලා. මේ මොකද්ද මේ අදහස් කරන්නේ? නේ? අර දැන් අර බෝම්බ ඇහුවෙච්ච වෙලාවේ ඔබට මතකයි. අර සහරාන් නැවිලා දැන් සහරාන්ගේ ප්‍රහාරයට විරුද්ධ දැඩි විරෝධයක් මතුවන රටේ. මහ විශාල විරෝධයක් මතුවනානේ. අපි අගරාධ ගුරුතුමා මැල්කම් රංජිත් කාදිනතුමාගේ නායකත්වය ඉතාම සමාජයට හොඳින් දුන්න මහ විශාල විවේචනයක් ඇති නොවෙන්න. නැත්නම් මේක ලේවිලක් වෙනවා අපොසරයක්. නේ? ඒ වෙලාවේ ඒ පාර්ලිමේන්තු මුළු සහරාන්ට විරුද්ධ මහා මතයක් ගොඩනගෙන වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර සලස්ම සහිතව අර බෝම්බ මේ බෝම්බ ලොරියක් නෙමෙයි බෝම්බ වෑන් එක. ඒ සහරාන් මොඩල් කියලා දැනට ඒ වෑන් එකට කියන්නේ. අර සුදු පොඩි වෑන් එක සහරාන් මොඩල් එක. ඒ වෑන් එක අහුණානේ. දැන් සමාජෙ මොකද මතය උනේ? සහරාන්ට දඬුවම් දෙන්න සහරාන්ගේ සිළු දේවල් මේ කරන්න අර බෝම්බ වෑන් එක ඇරෙන්න. ඒ වෑන් එකට විතරක් නිදහස දෙන්න කියලා. මේකෙන් මොකද අදහස් වෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ තියෙන විරෝධය. ඒ කියන්නේ මහා මැතිවරණ එකදී මොනවා හරි දීලා අල්ලස් දීලා බොරු කියලා රැකියා ෆෝර්ම බෙදලා මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ට මේ 48 ඉඳලා මේ මැතිවරණ සංස්කෘතිය මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නේ. එපා වෙලා තියෙන්නේ. දැන් භෞතික ජනාධිපතිවරණදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේක්ෂකෙක් විදිහට මේ සංස්කෘතියට මාර අලුත් අර්ථකථනයක් දුන්නා. ඕ එකම පොරොන්දුවක් දුන්නේ. ඕකේ වේදිකාවේ ඔහු කිව්වේ එකම දෙයයි. මම ඔබේ දරුවන්ට නිදහස් රටක් හදනවා. එවනේ කිව්වේ නේ? නිදහස් රටක් හදනවා. ඔබේ දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න මම රටක් හදනවා. මගේ පාලනයක් ඇතුලේ අන්තවාදයට, ත්‍රස්තවාදයට හිස උස්සවන්න මම ඉඩ දෙන්නේ නැහැ. මම මගේ යුතුයකම් ඉෂ්ට කරනවා. ඔබ ඔබේ යුතුයකම් ඉෂ්ට කරන්න. විනාඩි 10කට අඩුවෙන් හැම වේදිකාවම කතා කරලා මේකනේ දීපු පරිවිඩි. වෙන කිසිම පොරොන්දුවක් දුන්නේ නැහැ. කිසිම බඩුවක් බෙදුවේ නැහැ. රාජදීපල කිසි ලෙසක අනිස පරිහරණයක් කරේ නැහැ. නේ? එතකොට ඔන්න මෙතන සංස්කෘතිය වෙනස් වෙන්න පටන් ගත්තා. දැන් මේ කොවිඩ් මේ මාර්යත් මේ වෙලාවේ යම් ආශිර්වාදයක් අපිට දීලා තිනවා. ඒ සංස්කෘතිය වෙනස් කරගන්න. ඉතින් මේක මේ රට මිනිස්සු පාවිච්චි කරන්නට ඕනේ. මේ අර පිළිණු වෙච්ච ඕජස් කරපු අර ජරාජීර්ණ මැතිවරණ සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන්. දැන් පාර්ලිමේන්තු කියන්නේ දැන් පාර්ලිමේන්තුව වෛර කරන තැනක් විතර නෙමෙයි. ගෞරව කරන තැනක් විතර ගොඩනගා ගන්නට ඕන. මහජන නියෝජිතයා කියලා කියන්නේ ගෞරවනීය කෙනෙක් විදිහට. මේ අපි මේ අගෝස්තු 5 වෙනිදා දිනය පාවිච්චි කරන්නට ඕනේ. නමුත් එතුමා පරණ පිරිසමනේ නැවතත් පාර්ලිමේන්තුවට එන්නේ හුඟක් මුහුණු දක්ලිට දෙන පරණ පිරිසමනේ. නෑ සමහර වෙලාවට අපි ගන්නු ලබන තීන්දුවත් එක්ක අපි හිතන පරණ පිරිස ඇති කියලා. දැන් අපි මොකද කිව්වේ දැන් ක්‍රිකට් ගැන කතා කරද්දී. ක්‍රිකට් වල අපි කිව්වේ අපි තිබ්බේ කරප්ෂන් ලීග් එකේ හිටියේ. හැබැයි එක පනතකින් ඇන්ටි කරප්ෂන් යුනිට් එකම කියනවා එක පනතකින් මේක දැන් මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සාධනීය තැනකට ඉස්සලා තියෙන විදිය.
දැන් උදාහරණයක් විදිහට ගන්නකො. දැන් අපේ රටේ වත්කම් බැරකම් පනත. තියෙන දඬුවම් මොනවාද? රුපියල් 10 දඩය රුපියල් 10ක දඩයක්. මේ වෙනස් වෙන්න ඕන දේශ. එතකොට මේ නීතිය කියලා කියන්නේ නීතිය බලාත්මක වීම සඳහා යම් වෙන තෙරපීමකුත් ගොඩනගෙන්නට ඕනේ. ස්වේච්ඡාවෙන් ලෝක කිසි රටක ඒක ජන සමාජයෙන් ගොඩනගෙන්නට ජන සමාජයෙන් ගොඩනගෙන්නට ඕනේ. යම් තෙරපීමක් මෘදු තෙරපීමක් එන්න ඕනේ. ඉතින් ඒ අවශ්‍ය නීති රීති සම්පාදනය වෙන්න ඕනේ. මැතිවරණ නීතිය තුළ බලන්නකෝ. මේ අසාමාන්‍ය වියදම් කරන අපේක්ෂකයෝ මිලියන ගණන් බිලියන ගණන් වියදම් කරන අපේක්ෂකයෝ ඉන්නවා. හරි? කොහෙන්ද මේ සල්ලි? මන්ත්‍රීවරයෙක්ගේ වැටුප ලක්ෂ 2 ගාණ හිතුවොත් අනිත් දීමනත් එක්ක මාසෙකට හම්බෙන්නේ අවුරුද්දකට හම්බෙන්නේ ලක්ෂ 24යි. ඒතර 24 පහයි. හැබැයි මැතිවරණේ පෝස්ටර් වලට කටවුට් වලට කන්න දෙන්න වියදම් කරනවා ඒ වගේ 100 ගුණයක්. මොකටද මේ? ඒකට යම් මුදල් කණ්ණායමක් කරන උදව් කරන්න මුදලාලිලා වෙන්න පුළුවන්. වෙන ව්‍යාපාරික වෙන්න පුළුවන්. ඒතර අර අපේ ගමේ භාෂාවෙන් කියන්නේ යක්කුගෙන් වැඩ ගත්තොත් දොළපේ දෙන්න ඕනේ. මන්ත්‍රී වෙච්ච දවසෙල දොළපේ දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒතර මැතිවරණ නීතිය මේක තියෙනවා. අපි මැතිවරණ නීතිය සංශෝධනය ගැන කතා කරනවා. හැබැයි ලෝකෙ දැන් ඇමරිකාවේ උනත් ජනාධිපතිවරණේ අන්තිම ඩොලර් 7ට වෙච්ච වීදම් ටික මැතිවරණ කමිෂන් එකට බාර දෙන්න ඕනේ. හොඳයි. ඒ නීති අපේ නීති පත්‍රය එන්න ඕනේ. ඒතර පුද්ගලයා මත නෙවෙයි මේක තීන්දුව වෙන්නේ එතකොට. නීති ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. සාම්ප්‍රදායික දේශපාලඥයෙකුන් කරන කතාවට වඩා ඔබතුමා අපිට උඩ කතාවක් කරපු නිසාම අවසාන වශයෙන් මේ ප්‍රශ්නෙත් මම ඔබෙන් අහන්නම්. ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් බලය බෙදීම පිළිබඳ ඔබතුමාලගේ අදහස මොකක්ද? දමිළ භාෂාව කතා කරන ජනතාව දේශපාලන ප්‍රවාහයන්ට එහෙම නැත්නම් ආර්ථික ප්‍රවාහයන්ට එකතු වෙන්න තියෙන බාධාවක් තියෙනවා අනිවාර්යයෙන්ම නැති කර ගන්න ඕන අපි. දැන් අර මුල්ම දැන් අවසාන ප්‍රශ්නේ මම මුලටම ගිහින් දාපොසරයක්. දැන් අපි අධ්‍යාපනය ගැන කතා කරන්නේ. අධ්‍යාපනයේ මම මේ අධ්‍යාපන ඇමතිවරයා වුණේ නැත්නම් මේක දන්නේ නැහැ. මම පුංචි උදාහරණ දෙකක් තියෙනවා. මාතර දිස්ත්‍රික්කේ ගත්තොත් දමිළ දූල පුතාලා දසදහස් ගණක් ඉන්නවා. දමිළ වතුකරේ දෙනියයි අකුරැස්සේ හක්මන ආසන කෙලවරවල. ඇත්තටම මම ලැජ්ජ වෙනවා මම අවුරුදු 20 ගණක් හිටපු ජනතා නියුතියෙක් විදියට. මාතර දිස්ත්‍රික්කයේ දමිළ දරුවන්ට උසස් පෙළ ගණිතය කරන්න. උසස් පෙළෙන් ජීව විද්‍යාව කරන්න. ඔබ විශ්වාස කරන්නේ එක්කෝ රත්නපුරයට යන්න ඕන එක්කෝ වැල්ලවත්තට එන්න ඕනේ. ඒතර මේකට කියන්නේ අපි ඩිස්ක්‍රිමිනේෂන්. එහෙම අගතිය නැත්තම් මොකද්ද මේ? ඒ දරුවන්ට මොකද හිතෙන්නේ මේ? මේකට ව්‍යවස්ථා සංශෝධන ඕන නැහැ. කොච්චර අසාධාරණද? මේ එක උදාහරණයක් මගේ දිස්ත්‍රික්කේ. මමත් ලැජ්ජාවටපත් වෙච්ච. මගේ දිස්ත්‍රික් උදාහරණයක් මේක. මම ඊයේ මට හම්බෙච්ච දමිළ පුතාලා දූල කණ්ඩායමකට මම කිව්වා පුතා අපි මේ අවුරුද්ද අපි මේක පටන් ගන්නවා. මේන් අඩුවෙන් එක ධාරාවක් පටන් ගන්නවා අපි. නේ? නැත්නම් ಜಾතිවාදී විස බීජය තබන කෙනා මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ ඔබේ ಜಾති නිසා අපිට මේක ලැබෙන්නේ නැත්තේ කියලා. එහෙමනේ වෙන්නේ. දැන් මගේ දෙවෙනි උදාහරණය මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මම කිව්වේ ඔබ මගේ පළවෙනි මතු කර ප්‍රශ්නේ. දැන් අපේ රටේ මම කිව්ව ගුරුවරු 2,40,000ක් ඉන්නවා. මෙයින් 60,000ක් ප්‍රාථමික විෂය භාර ගුරුවරු 60,000ක්. මේ 60,000න් 15,000 ඉන්නේ නුපුහුණු ගුරුවරු. ඒ කියන්නේ 4න් එකක්. සිර කියන්නේ 15,000න් මේ 60,000න් 15,000 කියලා කියන්නේ සිර 25ක් නේ. හැබැයි මේක උතුරට ආදේශ කරා මොකක්ද අපි? උතුරු පළාතේ ගුරුවරුන්ගෙන් සිට 53ක් ප්‍රාථමික ගුරුවරුන්ගේ සිට 53ක් නුපුහුණු. එතන මට කවුරු හරි කිව්වොත් මේ තත්ත්වය මෙහෙම තිබුණොත් ඊළඟ ඔබ මගෙන් ප්‍රශ්නය ඇහුවොත් මේ තත්ත්වය මෙහෙම තිබුණොත් උතුරේ තරුණයන් නැවත ආයුධ අතට ගැනීම වැරදිද කියලා ඔබ මගෙන් ඇහුවොත් ඒ හැර වෙන කල්පයකුත් නැහැ වගේ. ඇහුවොත් මගේ දෙන උත්තරේ මොකක්ද? ඔව් ඒක හරි කියලා කියන එක. නේ? පාත්මක් ක්‍රමයට රිව නැගී සිටීම වෙන විකල්පයක් නැහැ කියලා හිතනවා. පැහැදිලි. වෙන විකල්පයක් නැහැ කියලා කියනවා. ඉතින් අපි සාධාරණ මේක දිහා බලන්න ඕනේ. සාධාරණ මේක දිහා බලන්නට ඕනේ. ඒකට කප්පන් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මෙතෙක් කලක් ඇත්තට මේ ව්‍යවස්ථා සංශෝධන බලය බෙදීම කියන මේ සංකල්ප ගොඩනැගුණේ දෙමළ ජනතාවගේ ඡන්දය දිනා ගැනීමට මිනා උන්ට සාධාරණ අයිතිවාසිකම් ලබා දීමට නෙමෙයි. උතුරේ වේදිකාවෙත් මේක ගොඩනැගෙන්නේ දමිළ නායකයෝ ඡන්ද කාලෙට. දැන් මම ඔබට කියපු සංඛ්‍යාලයකනේ හරිනම්
PN එක නියෝජනය කරන මගේ මිත්‍රයෝ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන්න එපයි. කිසි දවසක් කියලා නැහැ. මෙන්න අපේ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් මේක. ඇයි මේකට උත්තර නැත්තේ කියලා. කවදාවත් අහලා නැහැ. මම අධ්‍යාපන ඇමතිවරයා වුණා. මම මේක ගවේෂණය කළා. මේක හොයාගෙන ගියාම මට ලැබෙන தත්ත්වයන් ටිකනේ. එයාලා ඒක කතා කරන්නේ නැහැ. හැබැයි ඡන්දේ ලං වෙනකොට එයාලා බලය බෙදන්න ඕනේ. මේක දෙන්න ඕනේ. මේක වෙන්න ඕනේ. දෙමළ ජනතාවගේ මෙහෙම අසතරක් වෙනවා කියලා ඡන්දයට ආමන්ත්‍රණය කරනවා. ඒ ආමන්ත්‍රණය කරන්නේ දමිළ ජනතාවගේ ඡන්දයට විනා ඔහුගේ ඓතිහාසිකම් වලට නෙවෙයි. ඓතිහාසිකම් වලට නෙවෙයි. හැමතුමා අවසාන වශයෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන ඔබතුමා සෑම විටම අනාගතයේ දෙස බලන දේශපාලඥයෙක් නිසාවෙන් ඔබතුමා ප්‍රිය කරන උපුටා ගැනීමක් තිබෙනවා හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වන තෝමස් ජෙෆර්සන්ගේ අපි අනාගතයේ සුබ සිහිනයක් දකින්න එක වටිනවා අතීතය ගැන කතා කරනවට වඩා කියලා. කෙටි පිළිතුරක් ලබා දෙන්න ඔබතුමා දකින අනාගත සුබ සිහිනය මොකක්ද? මම ඊටාම ධනාත්මක අනාගත දිහා බලනවා. පුද්ගලිකව විතරක් නෙමෙයි. මම විශ්වාස කරනවා අපේ රටේ වර්තමාන නායකයා දේශපාලඥයෙක් නෙමෙයි. අපේ රටේ වර්තමාන නායකයා මේ අපි කියන ටෙක්නෝග්‍රාෆර් කෙනෙක්, තාක්ෂණවේදියෙක්. විශාල අත්දැකීම් සහිත නායකයෙක්. අගමැතිවරයා විදියට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ මේ රටේ කිසිම නායකයෙකුට නොලැබිච්ච අත්දැකීම් රාශියක් සහිත නායකයෙක්. මේ සුසංයෝගය මම විශ්වාස කරනවා අපේ රටේ අනාගතයට පාර පෙන්නයි. මම මේ රටේ ජනතාවට කියන්නේ විශ්වාස කරන්න. ඒ කියන්නේ නීති ගරුක ශීලාචාර රටක් හදන්න වර්තමාන රාජ්‍ය නායකයට තියෙන උවමනාව සහ ඒ වෙනුවෙන් ඔහු ගොඩනගන මාවත පිළිබඳව මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා. මම මේ මගේ පෞද්ගලික විශ්වාසය රටට දෙනවා. ඔබත් ඒ විශ්වාසය ගන්න කියලා. බොහොම ස්තුතියි අමත්මා. හොඳයි. අද දවසේදී අපි කතා කළේ ටල සලහ පෙරම අමාත්‍යවන් සමගින්. බොහොම ස්තුතියි. ජය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. බොහොමත් ස්තුතියි. ජය වේවා. අද දවසේ අපි කතා බහ හමාර කරනවා. අපි විශ්වාස කරනවා අගෝස්තු 5 වනදා මැතිවරණය වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන ප්‍රවේශය අපි සකසා දෙනවා. ඔබ තීරණය කරන්න බුද්ධිමත්ව ආයෙත් වතාවක් ඇයි අපි පත් කරගත්තේ, ඇයි අපි මෙහෙම පාර්ලිමේන්තුවක් ගෙනාවේ කියන චෝදනාව කරනවට වැඩිය බුද්ධිමත්ව මේ වර ඡන්දය පාවිච්චි කරන්න කියන ඉල්ලීමත් එක්ක අපි ලබන සතියේ මහජන දිනෙන් හමු වෙනවා. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් නිරෝගී දවසක්. ආයිබෝවන්.